ගස්වැල් මල් පල සිවන සදන්නේ ගංගාල දොල ගලා වසින්නේ අපේ ජීවිතේ සොබාදමින් නිතිරක දෙන්නේ නළු වැලි කතරයි හරිත නිම්නයයි මහසාගරයයි නිල්ගුවන් ගැබයි මේ මිහි මණ්ඩලයි මිහිමවගේ ගීතයයි නිසර Echoes of the Living Planet. අයිබෝන් අපි මේ සූදානම් වෙන්නේ මිහිසර කතාබහ වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් අපි මිහිසර කතාබහ වැඩසටහන ඔස්සේ අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන්නට උත්සාහ කරන්නේ මේ දවස්වල දැඩි කතාබහට ලක් වෙලා තිබෙන සිංහරාජය හරහා ඉදිවෙන මහා මාර්ගය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව විවිධ පාර්ශවවල විවිධ අදහස් තිබෙනවා. ඒ වගේම අපි දන්නවා පහුගිය දවස්වල පරිසරවේදීන්ට මහා අපරාධකාරීන් වශයෙන් සලකන මට්ටමකට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම පරිසරවේදීන් ඉලක්ක කරගෙන විවිධ දේවල් සිද්ධ වෙනවා. එතකොට සංවර්ධනය සහ ඒ ගම්වල ජීවත් වෙන මිනිසුන්ට මහා මාර්ගයක අවශ්‍යතාවයකුත් තිබෙනවා ඔවුන්ගේ ගමනාගමනය සඳහා. ඉතින් මේ සියලු දේවල් සංවර්ධනය පරිසරය මේ සියලු දේවල් සමතුලිතව පවත්වා ගනිමින් කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නට අද දවසේ අපි මිහිසර කතාබහ තුලින් සූදානම් වෙන්නේ. ඉතින් අපි අද දවසේ කතාබහට ආරාධනා කරුවේ මේ දවස්වල සිංහරාජය සම්බන්ධව කතාබහ කරනකොට වඩාත්ම විවාදයට පත් වෙලා ලක් වෙලා සිටින චරිතයක්. ඒ තමයි සජීව චාමිකර. අයිබෝන් කියලා පිළිගන්නවා සජීව. අයිබෝන්. ඔව්. ඇයි මේ පරිසරය ආරක්ෂා කිරීම කියන කාරණාව තෝරගන්නේ? ඇයි ඔබට මොකක්ද ඒකට විශේෂ හේතුවක් තියෙනවද? මම පාසල් අධ්‍යාපනය ලබනකොට ලබන කාලේ වැඩිපුරම මේ පරිසරය පිළිබඳව පොත් කියවන්න යොමු වෙලා හිටියේ. ඊට අමතරව රිපන් ගම වෙච්ච උර්ලස්ගමුව ඒ කියන්නේ අටුවාවල ප්‍රදේශයේ මේ කළතමුතු කුරුඳුවත්තා. ඒ කුරුඳුවත්තේ සතු සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඉතින් මේ සතු බලන එක තමයි මගේ පාසලේ කුඩා කාලේදී මගේ මේ කියන්නේ පුරුද්දක් විතර තිබ්බේ. සමනල්ලු ඒ වගේම බත්කූරු අනෙක් සත්තු කටුස්සු වුණු හිකනල්ලු මේ වගේ සත්තු දැකලා ඒ සතුන්ව විද්‍යාත්මකව හඳුන ගන්න ලොකු උවමනාවක් තිබුණා. ඊට අමතරව අපේ ගෙදෙට්ට කියන්නේ ගෙවල් වලට පිවිසෙන මාර්ගයේ කෙළවරේ තිබුණා මේ අතහැරලා දැමුණු ගල්වල. ඒ ගල්වලේ සෑහෙන පක්ෂි විශේෂ සහ ඉප්පෝ හිම ජීවත් වුණා. ඉතින් ඒ කාලේ පොඩි කාලේ ලොකු උනන්දුවක් තිබුණා ඒ සතුන්ව විද්‍යාත්මකව හඳුන ගන්න. ඉතින් ඒ හින්දා මේ සාමාන්‍ය පහරලා උසස් පෙළ හදාරන්න මම ඉගෙන ගන්න මේ ඉගෙන ගත්තේ විද්‍යා විෂයන් ඉගෙන ගන්න. ඒ විද්‍යා විෂයන් ඉගෙන ගන්න අතර වාරේදී පාසලේ පරිසර සංවිධානයක් ආරම්භ කරන පරිසර වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක කළා. විතරක් නෙමෙයි මගේ ජීවිතයේ පරිවර්තනීය වෙනසක් ඇති කරපු අවස්ථාව තමයි උඩරට මැණිකේ පරිසර චාරිකාව කියලා මේ වැඩසටහනක් පිළිපදිකාරී විශේෂයෙන් පරිසර අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ක්‍රියාත්මක කළා. ඒක මම හිතන්නේ මේ වැඩසටහනේ නියමුවා වුණේ සුනිල් සරත් පෙරේරා මහත්මයා. ඒකට විදියට පරිසර අමාත්‍යාංශයේ සහකාර ලේකම් හෝ අතිරේක ලේකම් කෙනෙක් වශයෙන් මට මතක හැටියට එතුමා කටයුතු කළේ. ඉතින් එතුමා තමයි මේ උඩරට මැණිකේ පරිසර චාරිකාව කියන එක එදෙහිදී අපේ පාසල නියෝජනය කරමින් මම සහභාගී වුණා. ඉතින් මේ විදිහට තමයි මේ කියන්නේ ලොකු ඇල්මක් තිබුණා මේ පරිසරය විශේෂයෙන්ම මේ සතා සිව්පව ගැන පරිශන කරන්න. ඉතින් ඒකත් එක්ක තමයි ඔව් දැන් මම මේ අද දවසේ අපි මේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන කාරණා තමයි මේ සිංහරාජය පිළිබඳ කාරණාව. ඉතින් බොහෝ දෙනෙක් අපිත් එක්ක මේ වෙලාවේ සජීවීව එකතු වෙමින් සිටිනවා මේ සාකච්ඡාව නරඹන්නට. ඒ නිසා අපි තව කීප දෙනෙකුට එකතු වෙන්නට අවස්ථාව සලසා දෙමින් තව පොඩ්ඩක් සජීවගෙන් ඔහු පිළිබඳව පොඩ්ඩක් විමසන්නට සූදානම් වෙන්නේ. සජීව දැන් කියන්නේ සමහර වෙලාවට ඔබ පරිසරය ගැන කතා බහ කරනකොට ඔබ පරිසරයට ආද කරන විශිෂ්ට මිනිසෙක් විදිහට එක පාර්ශවයක් හඳුන්වනකොට සමහර වෙලාවට ඔබ NGO කාර්යයක් විදිහට හඳුන්වමින් ඔබ පල්ලෙහාට දාන්නට උත්සාහ කරන ඔබ NGO කාර්යයක්ද ඔබ සල්ලි හම්බ කරන්නේ ජීවත් වෙන්නේ මේ පරිසරය විකුණලාද? මෙහෙමයි. පළවෙනිම දේ තමයි මම විශේෂයෙන්ම මේ ශාස්ත්‍රයට ඇවිල්ලා ඊට අමතරව අධ්‍යාපනය ලැබලා ක්‍රියාකාරීව කටයුතු කරනකොට පළවෙනියෙන්ම
රාජ්‍ය නොවන සංවිධානයක තමයි පළවෙනිම වැඩ කළේ. ඒ කියන්නේ සීමා සහිත පාරිසරික පදනම කියන ආයතනේ. ඉතින් ඒ ආයතනේ වැඩ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ සෑහෙන කාලයක් ඒ ආයතනයේ වැඩ කටයුතු කරා. විශේෂයෙන්ම පරිසර ප්‍රශ්න වලට මැදිහත් වෙමින් ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ක්‍රියාවලිය දක්වා යොමු කරමින් මගේ කාර්යභාරය ප්‍රධාන වශයෙන් වුණේ. ඊට පස්සේ කෙටි කාලයක් රාජ්‍ය ආයතනයක් වෙච්ච ශ්‍රී ලංකා වනජීවි භාරය කියන ආයතනයේ සේවය කළා. ඉතින් ඒ සේවය කරනකොට තිබ්බ එක්ක මට විශේෂ තත්ත්වය තමයි මේ රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ කටයුතු කිරීම ඉතාම පහසුයි. අපිට කිසිම බැඳීමකින් තොරව ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් අනිත් එක තමයි රටට බරක් නැතුව ජීවත් වෙන්න ඕන කියන අවශ්‍යතාවය තිබුණා. මොකද රාජ්‍යයේ මුදල් වලින් වැටුප් ලැබමින් එහෙම නැත්නම් ඵල ප්‍රයෝජන ලැබමින් මේ අපි දන්නවා මේ ඉතාම දුක්ඛිත පුද්ගලයාගේ සිට හැමෝම ජීවන බදුතල් වලින් තමයි මේ රජයේ සේවකයෙක් විදිහට අපිට වැඩ කළා නම් යැපෙන්න වෙන්නේ. ඉතින් මට හිතුණා එහෙම කරනවට වැඩිය රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වෙලා මේ රටට බරක් නැතුව රටට සේවයක් කරන්න අවශ්‍යයි කියන අදහසත් එක්ක තමයි රාජ්‍ය නොවන ශාස්ත්‍රයේ වැඩිපුරම යෙදෙන්න හේතු වුනේ. මම දන්නේ මම NGO කාර්යයේද කියලා ඉවරලා මම දන්නේ නැහැ. දැන් එහෙම හඳුන්වනවා නම් කවුරු හරි. ඉතින් ඒකට මම දොසක් කියන්නේ නැහැ. මොකද හේතුව මම මේ රටේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කරලා නැහැ. වෙලාවට NGO කාර්යයක් විදිහට මාව හඳුන්වනවා නම් මම ඒක ගැන දුක් වෙන්නේ හෝ කනගාටු වෙන්නේ නැහැ. තරමක් සතුටක් තියෙන්නේ. මොකද හේතුව තමයි මේ රටට සේවය කරන්නේ. මේ රටේ පරිසරයට සේවය කරන්නේ. රටට බරක් නොවේ. රටේ ජනතාවට බරක් නොවේ. ඒ හින්දා මේ විදිහට හැඳින්වීම පිළිබඳව මට ලොකු ගැටලුවක් නැහැ. අනික් කාරණාව තමයි ඔබ පහුගිය දවස්වල සිංහරාජය සම්බන්ධව කරපු ප්‍රකාශයත් එක්ක ඔබට විරුද්ධව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේවල් ප්‍රකාශ වුණා. එක් කාරණාවක් තමයි මේව පැහැදිලි කරගatiya යුතු නිසා මම ඔබෙන් අහන්නේ සාකච්ඡාවට එන්න කලින් ඔබ 103 ජවිපාවෙක්ද මෙවර ඔබ ජවිපේ ඡන්දෙ ඉල්ලුවද? ඔබ ජවිපේ සමාජිකයෙක්ද? එහෙම නැත්නම් ඔබ ජාතික ලැයිස්තු හිටියද? ඔබ මොකක්ද ඔබගේ දේශ එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඔබේ? 2015 වසරේ පැවතිච්ච මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටියා. ඉන් පස්සේ කාලවකවානුව තුලදී ඇත්තටම මම ජාතික ලැයිස්තුවේ හිටියයි කියන එකේ අදහස වෙන්නේ මම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් හෝ ඒ දර්ශනය සමාජගත කිරීම සඳහා ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් විදිහට නෙවෙයි. මම ස්වාධීනව පරිසර ශාස්ත්‍රයේ කටයුතු කරපු පුද්ගලයෙක්. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම 2015 අවුරුද්දේදී ජනතා විමුක්ති පෙරමුණෙන් කරපු ඉල්ලීමකට අනුව විශේෂයෙන්ම පරිසර ශාස්ත්‍රයේ පුද්ගලයෙක් එතන නියෝජනය කරන්න අවශ්‍යතාවය තිබුණා උන්ට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ. ඉතින් එතෙන්දී මේ නම දැමීමේදී කිසිම ගැටලුවක් මම ඉදිරිපත් කළේ නැහැ. විශේෂයෙන්ම මම සඳහන් කරපු දේ තමයි මට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකත්වය ලබා ගැනීම හෝ ඒ දර්ශනය මත පිළිලා කටයුතු කරන්න බැහැ. මම ස්වාධීන පුද්ගලයෙක්. ඒ ස්වාධීනතාවය තියාගෙන කටයුතු කිරීම ගැටලුවක් නොවේ නම් මේ ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කිරීමේ ගැටලුවක් නැහැ කියලා කිව්වා. ඒ වගේම 2015 මන්ත්‍රීවරයෙක් විදිහට කලකුළු කරලා තිබුණා. ඊට පස්සේ කාලවකවානුව තුලදී ඊට පෙර හෝ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී විදිහට හෝ ඒ දර්ශනීය සමාජගත පුද්ගලයෙක් ලෙස හෝ ක්‍රියාත්මක වෙලා නැහැ. හැබැයි සමහර වෙලාවට මේ ඉදිරිපත් කරන කරුණු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වයේ තුලදී ඉදිරිපත් වෙන කරුණු සමහර වෙලාවට සමාන වෙන්න පුළුවන්. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද හේතුව තමයි සමහර වෙලාවට අපි ඉදිරිපත් කරන කරුණු ඉදිරිපත් කරන දේවල් එක හා සමාන හින්දා බොහෝ වෙලාවට ජනතාව ඒකට අපි බැහැ කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි මම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකයෙක් හෝ එහෙම නැත්නම් මේ සමාජිකයෙක් ලෙස හෝ ක්‍රියාත්මක මේ වෙනතුරු ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කියන්නේ මගේ ඉතිහාසය තුලවත් මම මෙහෙම ක්‍රියාත්මක වෙලා නැහැ. මට තියෙන හරිත දේශපාලනයක්, හරිත දේශපාලන දැක්මක් මත තියෙන්නේ. ඒක සමහර වෙලාවට සමහර දේශපාලන පක්ෂවල දැක්මත් එක්ක සමාන වෙන්න පුළුවන්. ඒ සමාන වුණාට ඒක මගේ දැක්ම නෙමෙයි. එතකොට මේ ඊගාව කාරණා තමයි මේ 2020 ඔබ මාලිමාව ජාතික ලැයිස්තුවේ හිටියේ නෑ. කිසිම ආකාරයකින් 2020 අවුරුද්දේ මාලිමාවේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී දුර අපේක්ෂකයෙක් විදිහට. හොඳයි.
පරිසර වේදින් පිළිබඳව කතා බහ කරනකොට දැන් මේ අපි ඒ ගැන ඊගවට කතා කරමු. ඊට කලින් සිංහරාජ ගැන කතා කරලා පරිසර වේදින් සම්බන්ධව මතුවලා තිබෙන කාරණා පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වෙලාවේ අපි බලන බොහෝ දෙනෙක් මම ආරාධනය කරනවා සිංහරාජය හා සම්බන්ධ ඔබට යම්කිසි අදහසක් තිබෙනවා නම් ඒ අදහස විමසන්නට අවශ්‍ය නම් සඳහන් කරන්න. මට මේ කමෙන්ට් එකක් විදිහට මට ඒවා ඔක්කොම පේන නිසා මට ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා සජීවට. සජීව මේ දැන් මේ සිංහරාජය කියන කාරණාව ගන්නකොට සිංහරාජය පිළිබඳව පොඩි විශාල විස්තරයක් නෙමෙයි. මොකද සමහර අය තවමත් මේ සිංහරාජය කොහොමද කොයි දිස්ත්‍රික්ක වලට සීමා වෙලා තියෙනවද මොකද්ද ප්‍රමාණය මොකද්ද මේකේ වැදගත්කම් කියන කාරණා පිළිබඳව සමහර විට තරම් දන්නේ නැහැ. ඒ නිසා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සිංහරාජය ඇයි වැදගත් වෙන්නේ? සිංහරාජයේ පිහිටීම කොහොමද? භූමි ප්‍රමාණය මොකද්ද? මේ පිළිබඳව අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් සිංහරාජ අඩවිය කියලා කියන්නේ ඊටාම සුවිශේෂී වනාන්තර පද්ධතියක්. මොකද අපේ රටේ තියෙනවා අපිටම අපේ අනන්‍ය විශේෂිත ජෛව කලාප හතරක් ලකින්න ලැබෙනවා. ඒ ජෛව කලාප හතරෙන් සුවිශේෂීම ජෛව කලාපය තමයි සිංහරාජ අඩවිය සහ ඒකත් එක්ක බැඳලා තියෙන රක්ෂණතරය අයිතිවන සමස්ත පද්ධතිය. අපි සිංහරාජ අඩවිය අයිති වෙන වනාන්තර පද්ධතියට එහෙම නැත්නම් ඒ කලාපයට අපි හඳුන්වනවා සතරගුණු කඳුවැටිය කියලා. ඊට අමතරව රක්වාන කඳුවැටියත් ඒකත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ පද්ධතිය ගත්තාම සුවිශේෂී වෙන්නේ මේ පද්ධතිය තුළ විශේෂම සිංහරාජ මේ වනාන්තර පද්ධතිය තුළ අවුරුදු මිලියන 7කට එහා පැත්තේ කාල වකවානුව තුළදී දැන්ට පරිශ්‍රණ වගේ තහවුරු වෙලා තියෙන ආකාරයක හුදෙකලාව ජීවීන් පරිණාමය වෙලා තියෙනවා. ඒකද ඒ හින්දා අවුරුදු මිලියන 7කට වැඩි කාලයක් හුදෙකලාව පරිණාමය වෙච්ච ජෛව කලාපයක් කියලා කියන්නේ ඒ කලාපයේ තුළම ඒ කලාපයේටම ආවේනික ජීවි විශේෂ අති බහුතරයක් වාර්තා වෙනවා. මේ වන විට හඳුනගෙන තියෙනවා ලංකාවේ ඒ කලාපයට විතරක් ආවේනික විශේෂ 35කට ආසන්න ප්‍රමාණයක් මේ වෙන විට හඳුනගෙන තියෙනවා. ජීවි විශේෂ 35ක් විතර හඳුනගෙන තියෙනවා සිංහරාජ වනාන්තර කලාපයට විතරක් සීමා වෙච්ච. ඒ කියන්නේ මුළු ලෝකෙම මේ කලාපේ විතරක් දකින්න ලැබෙනවා. ඉතින් ඒකෙන් පේනවා මේ සිංහරාජය කියලා කියන්නේ කොතරම් සුවිශේෂී පද්ධතියක්. අනිත් පැත්තෙන් දන්නවා ගින් ගඟ ඒ වගේම කළු ගඟ මේ ගංගාවල ප්‍රධාන අතු ගංගාවල් ආරම්භ වන ප්‍රධානම ජල පෝෂක ප්‍රදේශයේ විදිහට තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශාල ශාක විවිධත්වයක් දරාගෙන ඒ වගේම සත්ව විවිධත්වයක් දරාගෙන මේ කලාපය පවතිනවා. අනිත් තමයි මේ කලාපයේ මේ තියෙන වටිනාකම් හින්දාම මේ කලාපයේ තියෙන වනාන්තර පරිසර පද්ධතිවල ස්වභාවික මේ වාසස්ථානවල මේවැය තියෙන සුවිශේෂීතාවය ඒ විතරක් නෙමෙයි ඒවැය දකින්න ලැබෙන වනජ ප්‍රභේදවල තිබෙන සුවිශේෂීතා මේ සියලුම දේවල් හින්දා මේ කලාපයේ අඳුරගෙන ලෝකුරුමා කිදිත නම් කරලා තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර මේ UNESCO මගින් ඒ කියන්නේ සංස්කෘතික සහ මේ ස්වභාවික උරුමයන් පිළිබඳව තියෙන අපේ සම්මුතිය තියෙනවා. ඒ සම්මුතියට අනුව UNESCO ලෝකුරුමයක් විදිහට සිංහරාජය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ලංකාවේ පළවෙනි ලෝකුරුමේ ස්වභාවික ලෝකුරුමේ ප්‍රකාශයට පත් කරනවා. දැන්ට ලංකාවේ ලෝකුරුම දෙකයි ප්‍රකාශයට පත් කරලා තියෙන ස්වභාවික ලෝකුරුම. එකක් සිංහරාජය අනිත් එක අපේ මධ්‍ය කඳුකර පද්ධතිය. ඒ කියන්නේ නකල්ස් කඳුකරය ශ්‍රීපාද අඩවිය සහ හෝටන් තියෙන මේ වනාන්තර ස්වභාවික පරිසර පද්ධති ටික ආවරණය වන මධ්‍ය කඳුකරය තමයි උතුරු ස්වභාවික රක්ෂිත විදියට ස්වභාවික කුරුමේදීන් ප්‍රකාශයට කරලා තියෙන්නේ. එතකොට සිංහරාජය ලංකාවේ සුවිශේෂීම පනතක් යටතේ තමයි ආරක්ෂිත වනාන්තරයක් විදියට ප්‍රකාශයට පත් කරන්නේ. අපි දන්නවා පළවෙනියෙන්ම බේස් ලෑන්ඩ් උඩින් තියෙන මේ නැත්තම් විශේෂයෙන්ම යටත් පිටිත යුගයේදී 1800 ගණන් වල සිංහරාජයේ මේ ඉහළ කඳුකර වනාන්තර ප්‍රදේශයේ පළවෙනියෙන්ම අවස්ථා දෙකකදී රක්ෂිතයක් විදියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊට පසුව මේක ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාව ලැබෙන්නේ 1988 අංක 3 දරන ජාතික උරුම වන භූමි පනතයක්. මේ ජාතික උරුම වන පනතයන්දී දැන්ට ලංකාවේ ප්‍රකාශයට පත් තියෙනවා. ලංකාවේ ප්‍රකාශයට පත් කරලා තියෙන එකම වනාන්තර ප්‍රදේශය සිංහරාජ අඩවිය. ඉතින් මේ පනත යටතේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊට පසු කාලීනව විශේෂයෙන්ම මේ වනාන්තරයේ මේ ප්‍රකාශයට පත් කරලා තියෙන ප්‍රදේශයෙන් පරිබාහිරව තවත් සුවිශේෂී වනාන්තර ප්‍රමාණයක් තියෙනවා. සහ ඒ වටා පිහිටලා තියෙන තව පරිවාර රක්ෂිත ගණනාවක් තියෙනවා සිංහරාජයට ඈදීම සඳහා. විශේෂයෙන්ම අපි දන්නවා 2004 අවුරුද්දේදී ජනාධිපති එවකට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කළා මේ විශේෂයෙන්ම
මේ කලාපවල සංරක්ෂණයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කරනකොට ප්‍රධාන වශයෙන් අවබෝධ කරගෙන තිබා මේ සිංහරාජය කියන ජාතික උරුම වනරක්ෂිතයට මායිමේ සිට මීටර් 500ක් ඇතුළත තියෙන සියලුම ඉඩම් ප්‍රතිසංස්කරණ දුෂ්කර සභාවට අයිති ඉඩම් මේ සිංහරාජය ජාතික උරුම වනරක්ෂිතයට පවරන්නේ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඒ ක්‍රියාවලිය පොදුගේ කාලේ පුරාම පියවරෙන් පියවර ක්‍රියාත්මක වුණා, මන්දගාමී වුණත් ක්‍රියාත්මක වුණා. ඊට අමතරව ගිය අවුරුද්දේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමන් විශ්‍රාම යාමට ප්‍රථමයෙන් විශේෂ කැබිනට් විශේෂ ගැසට් නිවේදනයේට අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබලා ගියා. ඒ තමයි සිංහරාජයේ වටා පිටලා තියෙන පරිවාර රක්ෂිත ටික සියල්ලම සිංහරාජයට එකතු කරන්න ඒවැය තියෙන වැදගත්කමක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ගත්තාම පියවරෙන් සිංහරාජය එක පැත්තකින් මේ යටත් විජිත යුගයේදීත් අපේ සුවිශේෂී වනාන්තරයක් විදිහට හඳුනගෙන තියෙනවා. ඊට අමතරව ලෝක උරුමයක් විදිහට මුළු ලෝකෙම හඳුනගෙන තියෙනවා මේකේ වටිනාකම. ඊට අමතරව ජාතික උරුමයක් විදිහට මේක වටිනාකම හඳුනගෙන තියෙනවා. ඒකින්ද ජාතික උරුමයක් විදිහට ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඊට අමතරව ඒකට තවත් වනාන්තර පියවරින් පියවර එකතු කිරීම කරන්නේ මේ සිද්ධ කිරීමේ ක්‍රියාවලිය මේ වනාන්තර පද්ධතිය කොතරම් විශාල වනාන්තර පද්ධතියක්ද කියලා. හොඳයි. එතකොට මේ සිංහරාජයේ මායිම් වෙලා තියෙන දිස්ත්‍රික්ක මොනවද? ලංකාවේ දිස්ත්‍රික්ක මම හිතන්නේ කීපයකටම සිංහරාජයේ මායිම් වෙලා තිබෙනවා. සිංහරාජය දැනට ජාතික උරුම වනරක්ෂිතය මායිම් වෙලා තියෙන දිස්ත්‍රික්ක 3කට. ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක. ඊට අමතරව කලාපයේ මේ කියන්නේ මායිම් රක්ෂිතත් එක්ක ගත්තාම ඒවා පිටලා තියෙන සිංහරාජ මායිමේ කළුතර දිස්ත්‍රික්කයට මායිම් වෙනවා. ඒ ආකාරයෙන් ගත්තාම ප්‍රධාන වශයෙන් මේ සමස්ත සිංහරාජ අඩවිය ගත්තාම දිස්ත්‍රික්ක 4කට මායිම් වෙනවා. 4ක ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් දැනට ප්‍රකාශයට පත් කරලා තියෙන ජාතික උරුම වනරක්ෂිතය අයිති වෙන දිස්ත්‍රික්ක 3කටයි රත්නපුර, රත්නපුර, ගාල්ල සහ මාතර කියන දිස්ත්‍රික්ක 3ටයි. හොඳයි. ඉතින් මෙන්න මේ සිංහරාජය සම්බන්ධව තමයි කතා බහ ඇති වෙලා තියෙන මේ දවස්වල. ඒකට හේතුව තමයි සිංහරාජයේ යම් කොටසක් හසු වන පරිදි අලුතෙන් තියෙන මහා මාර්ගයක් පුළුල් කිරීමේ කටයුත්ත සිද්ධ වෙනවා. ඉතින් මේකට පරිසරවේදීන් තමුන්ගේ දැඩි විරෝධතාවය දක්වනවා. එතකොට අනිත් පැත්තෙන් මානුෂවාදී පැත්තෙන් ගත්තොත් එහෙම මේ ගම්මානවල ජීවත් වෙන ජනතාවට එහා මෙහා යාමේ අවශ්‍යතාවයත් සලසා ගන්නට ඕනේ. උන්ට බස් රථයක් ඕනේ. මේ වගේ දේවල් ගොඩක් දේවලුත් කියනවා. ඉතින් ඇයි පරිසරවේදීන් විරුද්ධ වෙන්නේ මේ මහා මාර්ගයේදී කරනවට? ඔව් මම හිතන්නේ නාරද ඔබ ඒක ඍජුව එල්ල කරපු ප්‍රශ්නේ ඊටාම වැදගත් විදිහට මම දකිනවා. මොකද හේතුව තමයි පරිසරවේදීන් විදිහට කිසිම වෙලාවක මේ මාර්ගයක් ඉදි කරලා ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලියකට විරෝධතාවයක් දක්වන්නේ නැහැ. මොකද අපි දන්නවා ඕනෑම කෙනෙකුට යම්කිසි ප්‍රදේශයක ජීවත් වීමේ අයිතිය, ඒ වගේම ජන ජීවිතය ගොඩනගා ගැනීමේ අයිතිය, ඒ වගේම සංවර්ධනය වීමට තියෙන අයිතිය, මේ වගේ දේවල් මූලික අයිතිවාසිකම් විදිහට අපි දන්නවා තියෙනවා. නම ගැටලුව තමයි රාජ්‍ය ජාතික වනරක්ෂිතයට අවරන්න තියෙන ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකර, විශේෂයෙන්ම අපි දන්නවා 2004 කැබිනට් අනුමැතියට අනුව වටා පරිදි සිංහරාජයේ වටා පිටලා තියෙන වනාන්තරවන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවටයි ඉඩම් සිංහරාජයට පවරන්නේ නැති. ඊට අමතරව සිංහරාජයේ වටා පිටලා තියෙන අනෙක් පරිවාර රක්ෂිත ටික සිංහරාජයට ඒකාබද්ධ කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන්නේ නැතුව මේ වනාන්තර හරහා මාර්ගයේ ඉදිකිරීම පිළිබඳව තමයි අපි මේ ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කරන්නේ සහ බලපෑම් කරන්නේ. මොකද හේතුව තමයි ඒ ක්‍රියාවලින්, ඒ සංරක්ෂණ ක්‍රියාවලින් ක්‍රියාත්මක නොකර මාර්ගයේ ඉදිකිරීම සිදු වුණොත් එහෙම වෙන ප්‍රධානම හානිකර තත්ත්වය තමයි ඒ වටා පිහිටලා තියෙන මාර්ග සංවර්ධනය වෙනවත් එක්කම ඒ ආශ්‍රිතව පිහිටලා තියෙන මේ මායිමේ විතරක් නෙමෙයි ඒ ආශ්‍රිතව පිහිටලා තියෙන වනාන්තර ඉඩම් ස්කීම් ට්‍රේන් වාණිජ්‍ය ක්‍රියාවලීන් වලට ලක් වෙන්න පුළුවන්. මහා පරිමාණ තේවගාවන් වලට, ඒ වගේ මහා පරිමාණ හෝටල් ඉදිකල සංචාරක ව්‍යාපෘති වලට මහා පරිමාණයෙන්ම මේ ප්‍රදේශ ලක් වෙන්න පුළුවන්. මොකද තාම අනාරක්ෂිත තත්ත්වයේ තියෙන ඉඳ. ඒ හින්දා අපි පැහැදිලිවම සඳහන් කළේ මේ රක්ෂිත මේ වනාන්තර ටික සිංහරාජ ජාතික උරුම වනරක්ෂිතයට එකතු කරලා සිංහරාජ වනරක්ෂිතයේ වනාන්තරයේ අවට තියෙන සියලුම වනාන්තරවල සුරක්ෂිතතාවය ඇති කරලා මාර්ග පහසුකම් ලබා දෙන්නේ. මේ මාර්ග පහසුකම් ලබා දීමේදී ජාතික පාරික පනතට හා ජාතික උරුම වන භූමි පනතට අනුව තියෙන මේ තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරපු දේ තමයි ජාතික පාරිසරික පනතට අනුව මේ ආකාරයෙන් සිංහරාජ්‍ය වගේ වනාන්තරයක මායිමේ
ඒ ආසන්නයෙන් පාරක් ඉදි කරනකොට ඒ හරහා යන පාරක් ඉදි කරනකොට පරිසර බලපෑම් මැගීමක් කරන්න ඕන. අපි දන්නවා ජාතික පාරිසරික පනතේ යටතේ ප්‍රකාශයට පත් වෙච්ච 1993 ජූනි 24 772 ඇලීරක් 22 කියලා ගැසට් නිවේදනයක් තියෙනවා. මේ ගැසට් නිවේදනයේ කරුණු කීපයක් සඳහන්. එකක් තමයි ජාතික උරුම වන භූමි පනත යටතේ ප්‍රකාශයට පත් කරපු යම්කිසි භූමි ප්‍රදේශයක මායිමේ සිට මීටර් 100ක් ඇතුළත සීමාවේ යම්කිසි සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා නම් පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලියට අනුව පාරිසරික අනුමැතිය ලබා ගන්න ඕන. ඊට අමතරව ගැසට් නිවේදනයේම සඳහන් වෙනවා හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩමක් එලිපෙහෙලි කරලා මොනවා හරි සංවර්ධන ක්‍රියාවලියක් වෙනවා නම් ඒකටත් පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලියට යටත්ව අනුමැතිය ගන්න. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා සිංහරාජය ඇතුළු මේ සමස්ත කලාපයේම ප්‍රකාශයට පත් කරලා තියෙනවා පාංශ සංරක්ෂණ පනත යටතේ පාංශ සංරක්ෂණ කලාපයක් විදිහට. ඒකට මේ වගේ තත්ත්වයන් කවුරුත් සඳහන් කළේ ඒ නිවැරදි පරිදි පරිසර බලපෑම් මැගීමක් නොකර මේ ආකාරයෙන් හිතුමනාපෙට මාර්ග සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම හරහා ලොකු හානිකර තත්ත්වයක් ඇති වෙනවා. අපි දන්නවා මේ කලාපය නායෑම් වලට ලක් වෙන්න පුළුවන් කලාපයක්, අධික සෝදාපාලුවට ලක් වෙන්න පුළුවන් කලාපයක්. ඒ වගේ විතරක් නෙමෙයි ගින්ගඟේ ජල පෝෂක අතුගංගා විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම නිර්තදිග මෝස්තර සක්‍රිය වෙන කාලයට විශාල වර්ෂාපතනයක් එක්කම ඒ මාර්ග සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්. නිවැරදි පරිදි පාලම් ඉදි කරලා ඒ කරුණු කාරණා සිද්ධ වුණේ නැත්නම් එහෙම. මොකද මේක කුඩා මාර්ගයක් විදිහට නෙමෙයි මහා මාර්ගයක් විදිහට මේක සංවර්ධනය කරන ක්‍රියාවලියක්. එතෙන්දී ඒකේ ප්‍රතිලාභ උපරිම ලැබෙන්න නම් ඒ ජනතාවට ලැබෙන්න නම් මේක නිවැරදි පරිදි සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සැලසුම සකස් වෙන්න ඕනේ පරිසර බලපෑම් මැගීම් යාන්ත්‍රණයට අනුව. එතකොට සුවිශේෂී පරිසර පද්ධති තියෙනවා නම් ඒව හඳුනගෙන ඒවට හානියක් නොවන ආකාරයෙන් මේ මාර්ගය සකස් කරන්නේ කොහොමද? විශේෂයෙන්ම අපි දන්නවා මේ මාර්ගය දැන්ට සකස් කරන මාර්ගය සකස් කිරීමේදී සිංහරාජ ජාතික උරුම වන 1920ක ප්‍රදේශයක් ගමන් කරනවා. ඒ විතර ඉඩම් කොටයිති වනාන්තර ඉඩම් විශාල කරහා මේ පාර ගමන් කිරීම සිදු වෙනවා. ඉතින් එතකොට අපි දන්නවා මේ කලාපේ මුළු ලෝකෙම මේ කලාපේ විතරක් ඉන්න ජීව විශේෂ ගණනාවක් හොයාගෙන තියෙනවා. අපි දන්නවා මේ මෑතකදීම කරපු අධ්‍යයනයකදී ලංකාසින්කස් මෙරිල් කියලා මේ ඉකනලුන් විශේෂයක් මෙන්ඩිස් වික්‍රමසිංහ මහත්මයා කීප දෙනෙක් එකතු වෙලා හොයාගන්න. වෙන්නේ මේ දැන්ට මේ ලංකාගම සහ යාසිතෝ පිළිල තියෙන වනාන්තර පද්ධති වලින් පමණයි. ඊට අමතරව අපි දන්නවා රයිනොෆිස් ට්‍රයිකොලරාටා කියලා විශේෂයක් ඉන්නවා. ඒ විශේෂය දැරණියගල PP දැරණියගල තමයි මේ නම් කළේ මීට අවුරුදු 75කට විතර ප්‍රථමයෙන්. ඒ කියන අපි ඒකට කියනවා මේ දෙපත් උඩුලං විශේෂයක් විදිහට පාංචුවාසී සර්ප විශේෂයක්. ඒගොල්ලෝ වාර්තා වෙන්නේ මුළු ලෝකෙම්ම ඔය ප්‍රදේශයේ පමණයි. ඉතින් මේ විතරක් නෙමෙයි තව සිංහරාජයට ආවේනික ජෛව ප්‍රජාවක් මේකේ වාර්තා වෙනවා. ඒව වාර්තා වෙන්නේ සිංහරාජ ජාතික උරුම වනරක්ෂිතේ විතරක් නෙමෙයි. සිංහරාජයට මායිම් වෙලා තියෙන රක්ෂිතවල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාව යටතේ පාලනය වෙන වනාන්තර ඉඩම් වල රක්ෂිත නොවන වනාන්තර ඉඩම් වල මේ ජීව විශේෂ වාර්තා වෙනවා. ඊට අමතරව අපි දන්නවා මේ වන විට මේ වැරදි විදියට මාර්ගයේ ඉදිකිරීමේ ප්‍රතිඵලයක් විදියට අධික ලෙස රොම්මඩ එකතු වෙලා ඒ අවට තියෙන දිය පහරවල් දරුණු විදියට හායනයට ලක් වෙලා තියෙනවා. රොම්මඩ ගලාගෙන ගිහලා. ඒවැ ජීවත් වෙනවා ලංකාවට ආවේනික ඒ කියන්නේ සමහරලාට මුළු ලෝකෙම මේ සිංහරාජ අඩවියට විතරක් ආවේනික මිරිදිය කකුළුවන් විශේෂ, මිරිදිය ඉස්සන් විශේෂ, ඊට අමතරව මිරිදිය ශාක විශේෂ. ඉතින් මේ හැම එකටම ලොකු බලපෑමක් එනවා. ඉතින් මෙන්න මේ සියලුම කාරණා සැලකිල්ලටගෙන තමයි අපි විශේෂයෙන්ම සඳහන් කළේ මේ ක්‍රියාවලිය නිවැරදි පරිසර බලපෑම් මැකීම් වාර්තාව පදනම්ම ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා පළවෙනියෙන්ම සිංහරාජයට වටා මායිම් රක්ෂිත එකතු කරපු ගැසට් නිවේදනය බලාත්මක කරන්න. ඊට පස්සේ සිංහරාජයට සියලුම LRC වනාන්තර ඉඩම් එක් කරන්න. ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා ඊට පස්සේ මාර්ග සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. මේ ක්‍රියාවලිය කඩිනමින් කරන්න පුළුවන් දේවල් ටිකක් අපි මේ සදාන් කරේ. ලොකු කාලයක් ගත වෙන ක්‍රියාවලියක් නෙමෙයි. අනිත් පැත්තෙන් මේ ක්‍රියාවලිය හරි විදිහට ක්‍රියාත්මක කරොත් විතරයි දැනට ලංකාගම සහ ඒ ආශ්‍රිත ගම්මානවල සුළු පරිමාණ තේ කර්මාන්තයේ සුරක්ෂිතතාවය ඇති වෙන්නේ. මොකද හේතුව තමයි මේ වනාන්තර ටික එලිපෙහෙලි වෙලා ජල පෝෂක ටික නැති වෙලා ගියොත් එහෙම දැනට ක්‍රියාත්මක වෙන මේ තේ වගාව සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ලක් වෙනවා. ඉතින් මේ කරුණු හේතුවෙන් තමයි අපි පැහැදිලිවම සඳහන් කළේ නිවැරදි පරිසර බලපෑම් මැගීම් වාර්තාවකට යටත්ව දැනට තියෙන පාරිසරික අනපනත් උල්ලංඝනය නොකර නිවැරදි සැලසුමකට අනුව මේ කලාපය සංරක්ෂණය සහ මාර්ග පහසුකම් ලබා දීම ඇතුළුව සංවර්ධන කටයුතු
එකිනෙකට සමපාතීව ක්‍රියාත්මක කරන්න සංරක්ෂණ කටයුතු හානියට ලක් වෙන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු නොකරන්න කියන ප්‍රධාන කරුණ තමයි අපි අවධානයට ලක් කළේ. එහෙම නැත්නම් මේ පාර ඉදි කරලා ඉවරලා ජනතාවට සහන දෙන්න එපා කියන වැරදි මතයක් අපි සමාජගත කළේ නැහැ. මට කියන්න දැන්ට හැබැයි දැන් ඔබ ඔහොම ඉල්ලීමක් කළාට මේ වෙනකොට නියෝග ලබා දීලා තිබෙනවා මාස 3ක් ඇතුළත මේ පාර හදලා ඉවර කරන්න පරිසරය ආරක්ෂා වෙන පරිදි එහෙම එකක් තමයි කියලා තියෙනවා. එතකොට ඔය කියපු පරිසර වාර්තා හෝ ඒ කිසි දෙයක් ලබා ගැනීම සිද්ධ වෙන එකක් නෑ නේද? ඔව් මම හිතන්නේ මේක අපි දකින පරිසර වේදීන් විදිහට අපි දකින ලොකු ගැටලුකාරී තත්ත්වයක්. මොකද හේතුව තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ නීතිය ආධිපත්‍ය කියන එක විශේෂයෙන්ම ගරු කරන පුද්ගලයෝ. මොකද හේතුව තමයි නීතිය ගොඩනැගිලා තියෙන්නේ හැම වෙලාවෙම මේ ජනතාව පීඩනයට ලක් කරන්න හෝ එහෙම නැත්නම් ජනතාවට පහසුකම් ලබා දෙන එක නතර කරන්න නෙමේ මේ තත්ත්වය විධිමත් කරන්න. ඒ කියන්නේ අපිට හිතුමනාපයට සංවර්ධන ක්‍රියාවලින් ක්‍රියාත්මක කරන එක වෙනුවට යථාර්ථවාදී සංවර්ධනයක් ඇති කරන්න තමයි අනපනත් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අනපනත් නිකම්ම නිර්මාණය වෙච්ච ඒවා නෙමේ ජනතාව විසින් ලබා දීපු විවස්ථාදායක බලය පාවිච්චි කරලා ඉවර වෙලා පාර්ලිමේන්තුවෙන් ගොඩනැගිච්ච පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච අනපනත්. ජාතික පාරිසරික පනත, ජාතික උරුම වන භූමි පනත, අස සංරක්ෂණ පනත මේවා හැම එකක්ම ගොඩනැගිලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච අනපනත්. දැන් අපි සඳහන් කරන්නේ මේ අනපනත් උල්ලංඝනය කරමින් විධායකයෝ විසින් කටයුතු කිරීම කියන එක ඊටාම ගැටලුකාරී තත්ත්වයක්. මොකද අපි ජනාධිපතිතුමන්ට විශේෂයෙන්ම අපි මතක් කරන්නේ සහ අවධානයට ලක් කරන්නේ මේ අනපනත් ගොඩනැගිලා තියෙන්නේ සංවර්ධනය බාධා කරන්න නෙමෙයි. මේ අනපනත් වලින් කරන්නේ හැම වෙලාවෙම සංවර්ධනයේ යථාර්ථවාදී කරන. ඒතකොට සංවර්ධනයේ යථාර්ථවාදී වෙනවයි කියලා කියන්නේ ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ උපරිමයෙන් ජනතාවට ලැබෙනවා. අනිත් පැත්තෙන් ඒ සංවර්ධනයේ හින්දා ඇති වෙන බලපෑම් ස්වභාවික පද්ධතියට වෙන බලපෑම් බොහෝ දුරට අවම වෙනවා. ඉතින් මේ දෙක එකිනෙකට සමපාත කරන්න තමයි මේ නීති පද්ධතිය අපි භාවිතා කරන්න කියලා කියන්නේ. ඒ හින්දා අපි විශේෂයෙන්ම දැන්වත් ජනාධිපතිතුමන්ට අපි මතක් කරනවා එහෙම නැත්නම් අවධානයකට ලක් කරනවා මේ නිවැරදි පරිසර බලපෑම් මැගීමක් කරලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කරන්න ප්‍රථමයෙන් පහුගිය අවුරුද්දේ දැන්ට අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා ගැසට් නිවේදනයේට අත්සන් තබලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හිටපු ජනාධිපතිතුමන් සිංහරාජයේ වටා වනාන්තර එකතු කරපු ඒ ගැසට් නිවේදනය බලාත්මක කරන්න. ඒක දැනට බලාත්මක කරන්න කියන එකේ අදහස වෙන්නේ දැනට මුද්‍රණය කළා ප්‍රකාශයට පත් කරන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව දැනට 2004 කැබිනට් අනුමැතියට අනුව විශාල වනාන්තර ප්‍රමාණයක් සිංහරාජයට පවරගෙන අවසන් කළා තියෙන්නේ. ඒ ටිකත් සිංහරාජයට ඈදලා සිංහරාජ ජාතික උරුම වනරක්ෂිතයට සම්බන්ධ කරලා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන්න. මේ ප්‍රකාශයට පත් කිරීම කරලා මාර්ග පහසුකම් ලබා දීම ඇතුළු ඒ සියලුම දේවල් ජනතාව වෙනුවෙන් ලබා දෙන්න. ඒ ලබා දීමේ ක්‍රියාවලිය තුළදී අපි විශේෂයෙන් අවධානයට ලක් කරනවා ඒ කලාපවල නිවැරදි පරිදි සංරක්ෂණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු කාර්යාල සහ ඒ වගේම මේ අඩවි කාර්යාල පිහිටවලා මේකේ සංරක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරන්න. මොකද හේතුව මේක ලෝක උරුමයක්. අනිත් පැත්තේ මුළු ලෝකෙම මේ කලාපයට විතරක් ආවේනික විශාල ජෛව ප්‍රජාවක් වාර්තා වෙනවා. ඒ වනාන්තර පද්ධතියේ හින්දා විශාල ජනතාවක ජන ජීවිතය ගොඩනැගිලා තියෙනවා. සමාජ ආර්ථික තත්ත්වය ගොඩනැගිලා තියෙනවා. ඊට අමතරව මුළු ලෝකෙම පිළිගන්න සිංහරාජයේ වටා කලාපයේ පහතරට තේ කර්මාන්තයේ ඊටාම හොඳ විදේශ විනිමයක් ලැබෙන්නේ මේ සිංහරාජයේ සහ ඒ ආශ්‍රිත වනාන්තර පද්ධතිය නිසා. ඉතින් මේ සේරම දේවල් අපි විනාශ කරගන්නවාද? එහෙම නැත්නම් නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ මේවා සංරක්ෂණය කරමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ අත්වෙන විදිහට ක්‍රියාත්මක වෙනවද කියන එක අපි හිතන්න කියන එක තමයි ජනාධිපතිතුමන්ට විශේෂයෙන්ම අපි අවධානයට ලක් කරන්නේ. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ පියවරෙන් පියවර අපි දන්නවා එක කාලයකදී කුමීලෑලි සංස්ථාව මගින් මේක සිංහරාජාට විනාශ කරන්න ගියා. ඊට පස්සේ සංරක්ෂණ ක්‍රියාවලින් ආවා. නැවත තේවගාරින් බලපෑම් ආවා. නැවත වරක් මේ පාරවල් ඉදිකිරීම කරා ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි විශේෂයෙන් අවධානය ලක් කරන්නේ මේ දේවල් සිටීම වැදගත් වෙනවා. ජනතාවක් විදියට මේ පිළිබඳව නිවැරදි අවබෝධයයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව වැරදි දේවල් ඔස්සේ ඒ කියන්නේ පරිසර වේදීන් හුවා දක්වන දේවල් වැරදියට අර්ථකථන ලබා දීලා ඊට අමතරව මේ සමාජ විරෝධීන් විදියට එහෙම නැත්නම් මේ පරිසර මේ ඝාතකයෝ විදියට හඳුන්වමින් වැරදි දේවල් සමාජගත කරලා මේ Tamanට උවමනාව දේ ක්‍රියාත්මක කරන්නේ නැතුව අනාගතය ගැනත් හිතලා වර්තමානයේ සහ අනාගතයේ දෙකම ගැන හිතලා කටයුතු කරන්න කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක් කරන්නේ.
පරිසරවේදීන් විදිහට ඔබලා කල්පනා කරන්නේ නැද්ද මේ ජනාධිපතිතුමා හම්බ වෙන්නට අවස්ථාවක් ලබාගෙන ඔහුට ගිහිල්ලා මේ දේවල් පැහැදිලි කරලා දෙන්න? මොකද අති බහුතර ඡන්දයකින් ජනාධිපතිවරයා බවට පත් වුණු කෙනෙක් ඔහු. ඒ වගේම අතිවිශාල බහුතර ඡන්දයකින් පත් වෙච්ච මේ ආණ්ඩුවක් තියෙන. ඉතින් පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැද්ද ඔහුට ගිහිල්ලා? ඔව් දැනට අප විසින් මේ දැනට ජනාධිපතිතුමා වෙත යොමු කිරීම සඳහා මේ සිංහරාජ අඩවියේ සමස්ත වටිනාකම පිළිබඳව සංදේශයක් මේ වන විට ප්‍රකාශ කරමින් යනවා. අපි ළඟදීම දිනයක ඊටාම මෑත දිනයක එතුමන් වෙත ඒක යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යොමු කරාට පස්සේ එතුමා ඒකට පිළිබඳව යම්කිසි අවධානයකට ලක් කළා අප වෙත කාලයක් ලබා දුන්නොත් එහෙම මේ කරුණු පැහැදිලි කරන්න අපි කිසිම ගැටලුවකින් තොරව අපි ඒකට මැදිහත් වෙලා කරුණු පැහැදිලි කරලා දෙනවා. ඒක පැහැදිලි කරලා දෙන්න අපි උදානමින් සිටිනවා. ඒකට අපි උත්සාහයක් පවතිනවා උපන් තත්වයකටත් පිවිසෙන්න. එතකොට ඊගාව කාරණාව තමයි දැන් මේ ලංකාගම ප්‍රදේශයේ ජනාධිපතිවරයා සංචාරය කරනකොට ජනතාව රැස් වෙලා හිටියා. ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඔවුන් විවිධ ප්‍රතිචාර දැක්වුවා. එතකොට පරිසරවේදීන් හින්දා මේ රට සංවර්ධනය කරගන්න බෑ උන් එළවල දාන්න ඕනේ වගේ අදහසක් පළ කරපු කොටසකුත් හිටියා. මට කියන්න මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව එක්ක ඔබ මං හිතන්නේ වැඩ කරලා ඇති ළඟින්. ඔවුන් කොහොමද මේ සිංහරාජ්‍ය පිළිබඳව දක්වන ආකල්පය? විශේෂයෙන්ම සිංහරාජ්‍ය ආශ්‍රිතව ජීවත් වෙන විශේෂයෙන්ම මේ ලංකාගම අවට ජීවත් වෙන ජනතාව ලංකාගම ගාමානී ජීවත් වෙන ජනතාව ගාතාම සුළු පරිමාණ තේ කර්මාන්තයේ මත ඉපෙන ජනතාවක් ප්‍රධාන වශයෙන්ම ඊට අමතරව කිතුල් නිෂ්පාදන විශේෂයෙන්ම කිතුල් අකුරු කිතුල් පැණි නිෂ්පාදන කරනවා ඒ ප්‍රදේශයේ ජනතාව. ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ග වලින් එකක් විදිහට මේ කිතුල් පැණි හා කිතුල් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ අපි අවස්ථා බොහෝමයකදී, ඒ කියන්නේ මේක මට ඉලක්කම් වලින් කියන්න බෑ මෙච්චර ප්‍රමාණයක් කියලා, මේ කලාපවල අපි සාමාන්‍යයෙන් අර වචන වලින් කියනවා නම් පය ගහපු නැති තැනක් නැති තරම්. මොකද ඒකට හේතුව තමයි අපි විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාම සිංහරාජ්‍ය සහ සිංහරාජ්‍ය වටා පිහිටන විශේෂයෙන්ම සිංහරාජ්‍ය වටා පිහිටන පරිවාර රක්ෂිත සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සම්භාවයට අයිති වනාන්තර ඉඩම් සිංහරාජ්‍යයට පැවරීමේ කාර්යය ක්‍රියාත්මක කිරීමේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හුවා දැක්වීම සඳහා පර්යේෂණ ගණනාවක් ක්‍රියාත්මක කළා. ඉතින් ඒ සඳහා අපි නිරන්තරයෙන් මේ කලාපවලට යනවා. ඒ විතරක් නෙමෙයි කලාපවල අධ්‍යයනයන් කරනවා, වනජීවීන් සම්බන්ධයෙන් අධ්‍යයනයන් කරනවා. මේ විතරක් නෙමෙයි මේ කලාපවල සිද්ධ කරන හානිකර ක්‍රියාවලීන් පිළිබඳව අධ්‍යයනයට ලක් කරනවා. මේවා අනාවරණය කරනවා. මම හිතන්නේ අපි අවස්ථා බොහෝමයකදී මේවා අනාවරණය කළ සමහර දේවල් බලක්වලා තියෙනවා. ඊට අමතරව මේ මෑතකදීම අපි දැන් අවුරුද්දකට එකමාරකට වගේ උඩදී ලංකාගම ප්‍රදේශයේ සංචාරක කියන වැඩමුළු අපි ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය චමික ලියනගේ ආචාර්යතුමන් සහ ඔහුගේ මේ ගෝලයෝ ශිෂ්‍යයෝ 150 ලංකාගමට එක්කගෙන ගිහිල්ලා ලංකාගම පාසලේ ඔවුන්ව දවස් දින 3ක් නේවාසික කඳවුරක් විදියට පවත්වාගෙන ගිහිල්ලා වනජීවීන් සහ ඒවා පිළිබඳව පර්යේෂණ කරන ආකාරය, මේවා අධ්‍යයනය කරන ආකාරය, ඒවා කොහොමද සංචාරක කර්මාන්තයත් එක්ක බද්ධ කරන්නේ, මේ පිළිබඳව පුළුල් වැඩමුළුවක් ක්‍රියාත්මක කළා. ඉතින් මේ ප්‍රදේශවල ජනතාව කොයි විදිහද ඒගොල්ලන්ගේ සිතුම් පැතුම්, මේ ජනතාවගේ ස්වභාවය අපි තාම හොඳින් දන්නවා. ඒ විතරක් නෙමෙයි අපි තව තුරටත් දන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ ගම්මානවල ඊටාම සුළු පිරිසක් ජීවත් වෙනවා. මේ ගම්මානවල සහ දෙනියාය ආශ්‍රිතව සුළු පිරිසක් ජීවත් වෙනවා. විශාල ජාවාරම් ක්‍රියාත්මක කරන. අපි දන්නවා වල්ලපට්ට ජාවාරම ගත්තේම පහුගිය කාලේ පුරාම සිංහරාජයේ වල්ලපට්ට ජාවාරමේ නිරත වෙච්ච මේ ගමේ ඊටාම සුළු පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අතේ ඇඟිලි ගන්නට ඉන්න සුළු පිරිසක් ඉන්නවා. ඔවුන් දෙනියාය ව්‍යාපාරිකයොත් එක්ක එකතු වෙලා තමයි මේ ක්‍රියාවලිය ඊටාම ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔවුන් මේ කලාපය පාවිච්චි කරන්නේ, ඒ කියන්නේ මේ කලාපයේ තියෙන සම්පත් මංකොල්ල කරන ප්‍රදේශයක් විදියට. ඊට අමතරව අපි දන්නවා තවත් ඊටාම සුළු පිරිසක් ඉන්නවා මේ ගම්මානවල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් පියවරෙන් පියවර කොල්ල කරනවා. ඒ කොල්ල කාලා විශේෂයෙන්ම තේවගාව ව්‍යාප්ත කරමින් මේ ඉඩම් අත්කර ගැනීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඉතින් මෙන්න මේ කණ්ඩායම් තමයි මේ ක්‍රියාවලිය පිටිපස්සේ අපි දැක්කේ. එහෙම මේ ගම්මානවල ජීවත් වෙච්ච සාම්ප්‍රදායික ගැමියෝ, ඒ ජනතාව මේ සිංහරාජ්‍යයත් එක්ක බද්ධ වෙලායි. සිංහරාජ්‍යයේ දේවත්වයෙන් උන් සලකන්නේ. අපි උන්ගේ සිතුම් පැතුම් ඉතාම හොඳින් දන්නවා. ඉතින් ඒ හින්දා මේ සිංහරාජ්‍යයට උන් අගතියක් වෙනවට කිසිදු ආකාරයකින් කැමැත්තක් නැහැ.
ඉතින් මේ මාර්ග පහසුකම් ලබා දීමේ කිසි ගැටලුවක් නෙමෙයි මම මේ සඳහන් කරන්නේ මේ විදිහට වැරදි විදිහට මේක අවභාවිතා කරන්න අවභාවිතා වෙන තත්වයට පරිවර්තනය වෙනවත් ඔවුන් කැමතියි. ඉතින් ඒ හින්දා මේ තත්වය පිළිබඳව අපි විශේෂයෙන් අවධානය දක්වන්න වැදගත් වෙනවා. මේ වැඩිපුරම මේවත් එක්ක පිටිපස්සේ මේවා හුවා දක්වමින් වැරදි කරුණු ඉදිරිපත් කරමින් සිටියේ අපි දන්නවා මේ ජාවාරම් වල නිරත වෙච්ච සහ ඒ ජාවාරම් මෙහෙවන කණ්ඩායම්. එහෙම නැතුව කොයිම ආකාරයකවත් සාම්ප්‍රදායිකව මේ පැතිවල ජීවත් වෙන ජනතාව පරිසර වේදීන්ට මේ පරිභව කිරීමවත් එහෙම නැත්නම් පරිසර වේදීන්ගේ ක්‍රියාවලිය හෙලා දැකීමවත් උන්ට බැනවැදීමවත් ඒ වගේ දේවල් කළේ නැහැ. ඉතින් ඒ හින්දා කිසිදු ආකාරයකින් ඒ ගම්මානවල ජනතාවට වැරදි විදිහට ඒ ජනතාවට අපි මොනවා හරි දෙයක් කියනවා නම් මම මේ විශේෂයෙන්ම අවධානයට ලක් කරනවා එහෙම දේවල් කරන්න එපා. මොකද හේතුව ඒ ජනතාවගේ සිතුම් පැතුම් අපි දන්නවා පැහැදිලි. දැන් ඒ කියන්නේ දැන් මේක මට අවසානයේ පැහැදිලි වෙන්නේ දැන් මේ පාර ඉදිකිරීම පිළිබඳව පරිසර වේදීන් විරුද්ධතාවයක් දක්වන්නේ නැහැ. නමුත් නිසි පරිදි පරිසර ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් මේ සිදු කළ යුතුයි කියන කාරණාවද ඉස්මතු කරන්නේ. මම නැවතත් නාරද මේක පෙලින් පෙළ පෙළ ගැස්වුවොත් එහෙම පළවෙනිම දේ තමයි අපි කියන පළවෙනිම ක්‍රියාවලිය තමයි තාම පහසු ක්‍රියාවලිය. ඒ තමයි පළවෙනිම ක්‍රියාවලිය දැනට ගිය වසරේදී 2019 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අත්සන් තබපු සිංහරාජයේ වටා පිහිටන සියලුම පරිවාර වනාන්තර සිංහරාජයට සම්බන්ධ කරන ගැසට් නිවේදනය මුද්‍රණය කළා ප්‍රකාශයට පත් කරා. පළවෙනි මේක. දෙවනි දේ තමයි අපි අවධානය ලක් කරන 2004 කැබිනට් අනුමැතියට යටත්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති සියලුම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ මායිම්ම හෝ මායිමේ සිට මීටර් 500ක් ඇතුළත සීමාවේ තියෙන සියලුම වනාන්තර ඉඩම් සිංහරාජයට පැවරලා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරා. ඒ ක්‍රියාවලියෙන් පසුව නිවැරදි පරිදි සංරක්ෂණ ක්‍රියාවලින් ක්‍රියාත්මක කරන අතරතුරදී නිවැරදි පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලියකට යටත්ව මේ මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු සිද්ධ කරන්න. ඉතින්දී මේ පරිසර බලපෑම් මැගීමෙන් අඳුන ගන්න පුළුවන් කොයි විදිහටද මේ මාර්ගය ඉදි කරන්න ඕනේ කියන එක. උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයට අනිත් එක තමයි මේක තිරසර පැවැත්මක් තියෙන ආකාරය. වර්ෂාපතනයේ අධික ලැබෙන කාලයේදී විනාශ වෙන්නේ නැති විදිහට මේ මාර්ග කොහොමද සකස් කරන්න කියන උපාය මාර්ගය එතකොට සකස් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම අවධානය කරන්නේ මේ පියවරයන් තුනට පිවිසෙන්න. ඒ පිවිසිලා අවසානම ක්‍රියාවලිය තමයි ඒ සියලුම දේවල් ක්‍රියාත්මක කරාට පස්සේ සිංහරාජය ඒ සියලුම වනාන්තර ඇඳුවට පස්සේ ඒ ඇඳීමේ ක්‍රියාවලියෙන් පස්සේ සිංහරාජය මායිම විදිහට ගැනෙන කලාපයේ සිට කිලෝමීටරයක් වටා කලාපයේ විශේෂයෙන්ම තේවගාව කාබනික තේවගාවක් බවට පරිවර්තනය කරන්න. මොකද ඒ තුලින් පුළුවන් අපිට විදේශ වෙළඳපොළ ලොකු ප්‍රමාණයක් අත්පත් කරගන්න විශාල ආදායමක් ඒ වටේ සිංහරාජයේ වටේ ජීවත් වෙන ජනතාවට පහත රට සුළු පරිමාණ තේ කර්මාන්තයේ නිරත වෙන ජනතාවට ලබා දෙන්න. මොකද හේතුව තමයි සිංහරාජයට ආරක්ෂා කරමින් ඒ ජෛවයට කිසිදු බලපෑමක් ආකාරයෙන් නිෂ්පාදනය කරන කාබනික තේ විදිහට අපිට ලොකු වෙළඳපොළක් අත්පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් යුරෝපය සහ ඇමරිකාව ජපානය වගේ රටවල් ලොකු වෙළඳපොළ මැදකඩ දිග රටවල් වල ලොකු වෙළඳපොළක් අත්පත් කරගන්න පුළුවන්. ඒවන් ක්‍රියාවලියට පිවිසුනොත් අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි ඒ අතරතුරදී වටා නිවැරදි පරිදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවියට කාර්යාල සහ ස්ථාපිත කරන්න. ඒ තුලින් තවදුරටත් පුළුවන් නීති විරෝධී ක්‍රියාවලිය සිද්ධ වෙද්දී අපි දන්නවා වල්ලපට්ට ආවරමැතු මේ වගේ සිදුවෙති දෙවන්තාවක් දෙක ඒ හානි මැඩපවත්තු සිංහරාජය මම අහන්නේ දැන් මේ මාර්ගයේ ඉදිකිරීම එතකොට යනු පැහැදිලි වෙන්නේ මේ මිනිස්සුන්ගේ ඇත්ත අවශ්‍යතාවයක් අනුවද මේ මහා මාර්ගය ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒක යට දිවෙන දැන් සමහර පරිසරවේදීන් මම දැක්කා මේ වීඩියෝ වොයිස් කට්ස් එහෙම ඉදිරිපත් කරලා තිබෙනවා මේක යට දුවන තවත් ක්‍රියාමාර්ග තියෙන්න පුළුවන් කියලා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට එහා ගියේ. ඇත්තටම ඒ පිළිබඳව අනාවරණය කිරීමත් ඉතාම වැදගත් වෙනවා. මොකද අපි දන්නවා දැනට මේ මාර්ගයේ ඉදි වෙන්නේ කිසිදු ආකාරයකින් ජනතාවගේ పూర్ව ඉල්ලීමකින් තොරව. මොකද අපි පහුගිය කාලේ දැක්කා මේ ආකාරයෙන්ම මාර්ගය ඉදි කරන්න ගියා තවත් ප්‍රදේශයකින්. ඒ තමයි මේ ප්‍රදේශයට පරිබාහිරව පොතුපිටිය ප්‍රදේශය. පොතුපිටිය ප්‍රදේශයේත් මේ ආකාරයෙන්ම මාර්ගයක් ඉදි කරන්න ගියා. ඒ මාර්ගය ඉදි කරනකොට ඒ වෙනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් ජනතාවට කියපු දේ තමයි මේ සිංහරාජයේ වටේ තියෙන LRC ඉඩම් අපි සිංහරාජයට ඇඳන්න දෙන්නේ නැහැ.
අපි ඕගොල්ලන්ට අක්කර 2.5 ගානේ බෙදලා දීලා ඉතුරු ටික තමයි අපි විවිධ මේ ආයෝජන වලට ගන්නෙ. ඒකට තමයි අපි මේ පාර හදන්නේ. අපිට මේ පාර හදන්න ඕගොල්ලන්ගේ සහයෝගය ලබා දෙන්න කියලා තමයි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න ගියේ. අපි ලොකු බලපෑමක් කළා මේ ක්‍රියාවලිය නතර කරගන්න පුළුවන් වුණා දැන්ට වසර කීපයකට ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි දැන් මේ මාර්ගයේ ඉදිකිරීම. මේ මාර්ගයේ ඉදිකිරීම පිටිපස්සේ ප්‍රධාන වශයෙන්ම ඉන්නේ ඒ ප්‍රදේශයේ දේශපාලඥයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාම මේකේ පිටිපස්සේ ඉන්නේ මේ LRC ඉඩම් කොල්ල කෑමේ අවශ්‍යතාවය මත. මොකද ඔවුන් විසින් කරන ලොකු බලපෑම් මත තමයි මේ ප්‍රදේශයේ LRC ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවට අයිති වනාන්තර ඉඩම් සිංහරාජයට පවරන්න බැරි වෙලා තියෙනවා. ඔවුන් ලොකු උත්සාහයක් ගන්නවා මාර්ග ඉදි කරලා මේ LRC ඉඩම් ටික ඉතාම සූක්ෂම කොල්ල කෑමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න. පෝටල් ඉදි කරන ඒ වගේම මහ පරිමාණයෙන් වාණිජ වගාවක් විදියට මහ පරිමාණයෙන් තේ වගාව ව්‍යාප්ත කරන්න මෙන්න මේ දේවල් වලට තමයි සැලසුම් කරන්නේ. ඒ දේවල් වලට දඩමීමා කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඉත්තෙක් විදියට පාවිච්චි කරනවා මෙන්න මේ ඒ ගංකගම ජීවත් වෙන අහිංසක වැසියන්. ඉතින් ඒ තත්ත්වය තමයි අපි අවධානයට ලක් කරන්නේ. ඒ විතරක් නෙමේ මේ පිටිපස්සේ තවත් මහා ව්‍යාපෘතියක් කියනවා. ඒ ව්‍යාපෘතිය තමයි ගින් නිල්වලා ගඟ හැරවුම් ව්‍යාපෘතිය. මොකද අපි දන්නවා ගින්ගඟේ සහ නිල්වලා ගඟේ වතුර ටික හම්බන්තොට ප්‍රදේශයට හරවා යැවීමේ ව්‍යාපෘතියක් සැලසුම් වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘති ප්‍රස්තාවය මතුවලා තියෙන්නේ මොකද හේතුව තමයි දැන් හම්බන්තොට සිද්ධ කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් වලට සහ දැන් අලුතෙන් නිර්මාණය වෙලා තියෙනවා මාගම්පුර වරාය චීන සමාගමට බදු දීමත් එක්කම තවත් අක්කර 15000ක් උන් ඉල්ලලා තියෙනවා ඒගොල්ලන්ගේ චීන කර්මාන්තශාලා ස්ථාපිත කරන්න. ඒවට වතුර ලබා දෙන්න ඕනේ. අපි දන්නවා මේ සියලුම දේවල් වලට කුමා ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම මේ කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. මේ හින්දා ගින්නිල්වලා ගඟ හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. ඒ කලාපයේ චීන සමාගම් වලට ඇතුළුව දැන්ට කරලා තියෙන සංවර්ධන ක්‍රියාවලින් වලට වතුර ලබා දෙන්න ඕනේ. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ ක්‍රියාපෘතිය ක්‍රියාත්මක කරනකොට මේ කලාපවල අලුතෙන් වේලි ඉදි වෙනවා, අලුතෙන් ජලාශය ඉදි වෙනවා. ඉතින් ඒවට පිවිසුම් මාර්ග අවශ්‍යයි. දැන්ට තියෙන මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වෙලා යනවා. මෙන්න මේ තත්වයන්ටත් මේක සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට පේනවා එක පැත්තකින් ගින්නිල්වලා ගඟ හැරවුම් ව්‍යාපෘතිය මේකත් එක්ක බද්ධ වෙලා තියෙනවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් තව පැත්තකින් මහා පරිමාණයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම් කොල්ල කෑම මේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දෙකම බද්ධ වුණාට පස්සේ මේක ඊටාම ශක්තිමත්ව දේශපාලන ක්‍රියාවලියක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාවලිය සඳහා ජනතාව ඉත්තෙක් විදියට පාවිච්චි වෙනවා. ඔබ දුටුවාද මේ පහුගිය දවස්වල ජනාධිපතිතුමා ඒ ප්‍රදේශය සංචාරය කරනකොට මිනිසුන් විශාල වශයෙන් රැස් වෙලා යම් යම් ඉල්ලීම් කළා මේක කරලා දෙන්න වගේ දේවල් කිව්වා. එතකොට ඔබ කියන්නේ ඕන් යම් පිරිසකගේ උසිගැන්වීම මත මෙහෙම එකතු වුණා කියලා නැත්නම් ඒ සියලුම ජනතාව නෙමෙයිද? මොකද්ද මේක ගැන කියන්න තියෙන කාරණාව? ඔව් අපි දන්නවා පැහැදිලිවම මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම මේ ඉඩම් කොල්ලේ පිටිපස්සේ ඉන්න මේ කණ්ඩායම් විසින් සැලසුම් සහගතව මේක ක්‍රියාත්මක කළේ. විවිධ කලාපවලින් ජනතාව ගෙනියලා දෙනියාය ප්‍රදේශයේ සිටත් මේ ජනතාව බස් මගින් මේ ප්‍රදේශයට ගෙනියලා තමයි මේ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ. අපි දන්නවා එච්චර ඔය කියන ප්‍රමාණයේ විශාල ජනතාවක් ඔය කලාපයේ ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පැහැදිලිවම ඊටාම සැලසුම් සහගතව ක්‍රියාත්මක කරපු දෙයක්. නමුත් අපි විශ්වාස කරනවා මෙහෙම දෙයක්. ජනතාවගේ ගමන් අවශ්‍යතාවය එහෙම නැත්නම් මාර්ග අවශ්‍යතාවය අපුරාලීම කියන එක අවශ්‍යතාවයක් විදිහට ජනාධිපතිවරයෙකුට දැනෙන්න පුළුවන්. මොකද හේතුව තමයි ජනතාව මුළු රටේම ජනතාවගේ ජනාධිපති වෙන්නේ. පරිසරවේදීන්ගේ ජනාධිපති කෙනෙක් හෝ එහෙම නැත්නම් පරිසරවේදීන්ගේ පරිබාහිර අනිත් ත්‍රිවිධ ජනාධිපති කෙනෙක් විදිහට නෙමෙයිපත් වෙන්නේ. එතකොට පරිසරවේදීන් කියන දේම අහන්න ඕනයි කියන අදහසකුත් නැහැ. ඒ හින්දා ඒ ජනතාව කියන දේට ඇහුම්කන් දීමේ කිසිම ගැටලුවක් නැහැ. අපි කියන්නේ ඒකපාර්ශ්විකව මේක කරන්න එපා. ජනතාව කියන විදිහටත් කරන්න එපා. පරිසරවේදී විදිහට අපි කියන දේ මතක් කරන්න එපා. පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච අනපනක් තියෙනවා. ඒ අනපනත් වලට අනුව මේක ක්‍රියාත්මක කරන්න. එතකොට ඒ අනපනත් වලට අනුව ක්‍රියාත්මක කරනකොට කොයිම වෙලාවකවත් ඒ ජනතාවගේ පැතිකඩ අරගෙන හෝ එහෙම නැත්නම් පරිසරවේදීන්ගේ පැතිකඩ අනග ක්‍රියාත්මක කරන දෙයක් නොවනවා. දැන් දැනට පේන තියෙන තත්ත්වය තමයි ජනතාවගේ අවශ්‍යතාවයක් මත හුවා දක්වලා පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන දේශපාලන කණ්ඩායම් සහ ව්‍යාපාරික කණ්ඩායම්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා තමයි මේ ජනතාවත් භාවිතා කරගෙන මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකට මේ ප්‍රදේශයේ ජනතාවගෙන් පරිබාහිර ප්‍රදේශවල ජනතාව පවා ගෙනල්ලා ජනාධිපතිතුමන්ට කණ්ඩු ඉදිරිපත් කිරීම තමයි මෙතෙදි සිද්ධ වුනේ.
ඒක ඊටාම හොඳට අපිට පේන්න ගියා. ඊටාම සැලසුම් සහගතව සකස් කරපු මේ චිත්‍රපටියක් ආකාරයට තමයි අපිට ඒක දකින්න ලැබෙන්නේ. සමහර අවස්ථාවලදී අපි දන්නවා සමහර පුද්ගලයෝ තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම එක තැනකදී කරනවා, හරි වෙන්නේ නැති වෙනකොට තව තැනකට ගිහිල්ලා කරනවා. ඉතින් මේ වගේ දේවල් විවිධාකාරයෙන් අරගෙන තමයි මාධ්‍යවල ප්‍රචාරයට ලක් කළේ. ඉතින් මේවෙන් හොඳට පේනවා ඊටාම සැලසුම් සහගතව සකස් කරපු ක්‍රියාවලියක් ක්‍රියාත්මක වුණේ. අපි ඒ හින්දා විශේෂයෙන්ම අවධානයට ලක් කරනවා ඔය සියලුම තත්ත්වයන් මැඩපවත්වලා ඇයි ජනාධිපතිතුමන්ට බැරි මේ සඳහා වෙනම කමිටුවක් පත් කරන්න. විශේෂයෙන්ම මේකට අදාළ සියලුම රාජ්‍ය ආයතනවල මැදිහත් වීම මත කමිටුවක් පත් කරන්න. මොකද දැනට මේ කරුණු ඇසීම සිද්ධ කරන්නේ ජනතාවගෙන් සහ යුද හමුදාවේ නිලධාරීන්ගෙන් විතරයි ජනාධිපතිතුමන් කරුණු මේ අසීම සිද්ධ කරන්නේ. ඒකත් අපි දැක්කා විශේෂයෙන්ම යුද හමුදාවේ නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කරනවා ජනාධිපතිතුමන්ට මේ පාර්ගය සංවර්ධනේ, ඊළඟට ජනතාව විසින් ඉදිරිපත් කරනවා කරුණු. එතකොට මේ දෙක මත කොහොමද රටේ සුවිශේෂී පරිසර පද්ධතියක එහෙම නැත්නම් සුවිශේෂී සංවර්ධන ක්‍රියාවලියක තීන්දුව తీරන ගන්න. මේ තීන්දුව తీරන ගැනීමේදී තව පාර්ශව කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් විශාල යාන්ත්‍රණයක් විශාල පිරිසක් ඉන්නවා. මේ සියලුම දේනාගෙන් සැදුරුලත් කමිටුවක් පත් කරලා නිවැරදි පරිදි මේ බලපෑම් වලින් තොරව මේ ජනතාව උසිගැන්වීම් වලින් තොරව ඊට අමතරව යුද හමුදාවේ බලය පාවිච්චි කළා මේ ප්‍රදේශයට පරිබාහිර ජනතාවට ඇතුල් වෙන්න තියෙන අවස්ථාව මගහැරලීමේ තියෙන ක්‍රියාවලියෙන් තොරව අපක්ෂපාතීව මේ පිළිබඳව වාර්තාවක් ඇඳවලා නිවැරදි පරිදි ක්‍රියාත්මක වෙන්න. මොකද එහෙම ක්‍රියාවලියක් තුළින් අපිට පුළුවන් මේ විනිවිදභාවය පිළිබඳව නිවැරදි මේ තක්සේරුවකට එන්න. මේක විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වෙන එකක්ද නැද්ද කියන එක තේරුම් අරගන්න. යථාර්ථවාදීව මේක ක්‍රියාත්මක කරන්න ඕන නම් ජනතාවට සැබෑ ලෙස මාර්ග පහසුකම් ලබා දෙන්න අවශ්‍ය නම් මේ ආකාරයෙන් යුද හමුදාව පාවිච්චි කරලා ඒ ප්‍රදේශයට කිසිම කෙනෙකුට පිවිසෙන්න තියෙන අවස්ථාව මාධ්‍යවේදීන්ට පිවිසෙන්න අවස්ථාව අහිමි කරලා ඒක ක්‍රියාත්මක කරා. පෞද්ගලික දවස්වල අපි දැක්කා කිසිම විදියකින් මාධ්‍යවේදීෙකුටවත් කැමරාවක් අරගත්ත පුද්ගලයෙකුටවත් මේ ප්‍රදේශයට පිවිසෙන්න දෙන්නේ නැති තත්වයක් පරිවර්තනය කරලා තිබ්බා. ඉතින් එවන් තත්වයකින් අපි දැක්කා මේ මාර්ගයේ කිසිම ඡායාරූපයක් පළ කරන්න කිසිම මාධ්‍යවේදීෙකුට අවස්ථාව දීලා තිබුණේ නැහැ. මොකද මාර්ගය ඉදි කරලා තිබ්බ, කැණීම් කටයුතු සිදු කරලා තිබ්බ, වනාන්තර වලට හානි කරලා තිබ්බ කිසිදු ප්‍රදේශයක ඡායාරූප ඉදිරිපත් කරන්න අවස්ථාව දීලා තිබුණේ. ඉතින් ඒකෙන් කොහොමද විනිවිදභාවයක් වෙන්නේ? ඒ හින්දා අපි පැහැදිලිවම කියන්නේ මේක නිවැරදි විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන්න, රටේ තියෙන නීති පද්ධතියට එක්කව ක්‍රියාත්මක කරන්න, පරිසරවේදීන් කියන විදිහට හෝ එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ ජනතාව කියන විදිහට හෝ එහෙම නැත්නම් මේවැ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පටු ප්‍රතිලාභ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන දේශපාලකයෝ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ උවමනාව වෙනුවෙන් මේක ක්‍රියාත්මක කරන්න එපා. මේක මැදිහත්ව ලංකාවේ පවතින නීති රීති වලට එකඟව ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් තත්ත්වයට පත් කළා ඒ ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීලා සිංහරාජයේ රැකවරණයක් තහවුරු කරන්න කියන එක තමයි අපි විශේෂයෙන් අවධානයට ලක් කරන්නේ. සජ සමහරට මෙහෙම වුණා වෙන්න බැයිද? සමහරට අපි දන්නවා සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා පරිසරයට යම් සංවේදීතාවයක් දක්වන කෙනෙක් බව ඔහුගේ ක්‍රියාවලින් අපිට පේන්නට තියෙනවා. සමහර විට දැන් ඒ තනතුරටපත් වුණාම ඔවුන් ඔහුව වට කර ගන්නවා යම් කිසි පිරිසක්. ඉතිහාසයේ හැමදාම ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට වෙච්ච දේ තමයි වටේ කණ්ඩායමක් එකතු වෙනවා. ජනාධිපතිවරයා ඇඬුවා වෙන්න බැයිද මේ මොකද ඔබ කියන විදිහට ඒ ගම්වල ඉන්නේ බොහොම සුළු පිරිසක් නම් අතිවිශාල පිරිසක් අපි දකිනවා මේ මාධ්‍යමවල මමත් ඒත් කල්පනා කරලා මමත් අහලා තියෙන සුළු පිරිසක් ඉන්නේ මෙච්චර ගොඩක් කොහෙන්ද මේ ලංකාගම කියලා. ඇඬුවා වෙන්න බැයිද? ඇත්තටම පැහැදිලිවම නාරද මේක තමයි තියෙන තත්ත්වය. මම ඒකයි කිව්වේ මුලින්ම ඔබ මගේ මූලිකව ප්‍රශ්න විමසනකොට මේ ප්‍රදේශයේ අපි සංචාරය කරලා තියෙන්නේ මේ අදයියක නෙමෙයි. මම හිතන්නේ මගේ අවබෝධය සිංහරාජයේ විශේෂයෙන්ම මේ කලාපයේ විශේෂයෙන්ම ලංකාගම ගම්මානීය ආශ්‍රිත කලාපයේ ගත්තාම ඔය ප්‍රදේශයේ මම මුලින්ම සංචාරය කළේ 1999 අවුරුද්දේ තමයි පළවෙනියෙන්ම ලංකාගමට ගියේ. එතකොට ඊටාම දුෂ්කර මාර්ගයක් තිබුණේ. දැන් අද වන විට කියලා කියන්නේ මීට ප්‍රථම කාලයේ වෙන විට තරමක් දුරකට ඒක සංවර්ධනය වෙලා තිබුණා. නමුත් අපි මුල් කාලේ 1999 මේ ප්‍රදේශයට යනකොට ඊටාම දුෂ්කර මාර්ගයක් තිබුණා. ඉතින් ඒ අවස්ථාවේ සිට අද දක්වාම තොරතුරු අපි සතුව තියෙනවා. ඉතින් ඒ ගම්මානවල ස්වභාවය පිළිබඳව සාමාන්‍ය ඔය ලංකාගම කියන ප්‍රදේශයේ මේ කී දෙනෙක් විතර ජීවත් වෙනවද? පවුල් කීයක්ද? මිනිසුන් කී දෙනෙක් ජනගහනය කොච්චරක් විතර ඉන්නවද? උපරිම ප්‍රමාණය විදිහට ඒක ළඟ ගෙවලුත් නෙමේ තියෙන්නේ. තරමක් දුරින් ගෙවල් පිහිටලා තියෙන්නේ. තැනින් තැන සමහර තැන්වල එක ළඟ ගම්මා මේ ගෙවල් පිහිටලා තියෙනවා. බොහෝ තැන්වල තරමක් දුරින් ගෙවල් පිහිටලා තියෙනවා.
ඉතින් ඒ විදිහට ගත්තාම ඒ කලාපයේම මේ ප්‍රදේශයේම ගත්තාම සාමාන්‍යයෙන් පවුල් 150 200 අතර වගේ ප්‍රමාණයක් ජීවත් වෙනවා අපේ තියෙන මේ අවබෝධය හැටියට. ඒක සංගණනයක් විදිහට නෙමේ අපිට ඒ කියන්නේ තියෙන අවබෝධය හැටියට තමයි මේ මට්ටම තියෙන්නේ. හොඳයි. ඉතින් ඒ අතරේ ඔහොම සිද්ධ වෙනකොට රැම්සා තෙත්බිම් වෙනසීම තව පැත්තකින් සිද්ධ වෙනවා. මේ පිළිබඳවත් යම් කිසි ආකාරයකින් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවද සජීව ඔබ ඇතුළු කණ්ඩායම? ඔව් මේ වන විට අපි දන්නවා විශේෂයෙන්ම ආනවිලුන්දාව කියලා කියන්නේ ලංකාවේ තියෙන තෙත්බිම් ගැන කතා කරන සිංහරාජය ගැන කතා කරනකොට වගේම තෙත්බිම් ගැන කතා කරනකොට සුවිශේෂී තෙත්බිමක්. මොකද අපේ රටේ ලෝකෙම පිළිගන්න රැම්සා තෙත්බිම් අද වන විට 6ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් මීට ප්‍රථමයෙන් තිබ්බේ ප්‍රකාශයට පත් කළ රැම්සා තෙත්බිම් 3යි. ඒ රැම්සා තෙත්බිම් 3ක් ප්‍රකාශයට පත් කළ දීර්ඝ කාලයකට පස්සේ තමයි තවත් රැම්සා තෙත්බිම් 3ක් මේ ජාත්‍යන්තර රැම්සා තෙත්බිම් ප්‍රඥප්තියට අනුව සම්මුතියට අනුව ජාත්‍යන්තර රැම්සා තෙත්බිම් විදියට නාමකරණයට ලක් කරේ. අපි දන්නවා මුලින්ම ප්‍රකාශයට පත් කරලා තිබ්බේ බුන්දල ජාතික වනෝද්‍යානයේ පළවෙනිම රැම්සා තෙත්බිම් විදියට, දෙවෙනි රැම්සා තෙත්බිම විදියට මාදුගඟ, ඊට පස්සේ තුන්වෙනි රැම්සා තෙත්බිම විදියට තමයි ආනවිලුන්දාව අභය භූමිය ප්‍රකාශයට පත් කරලා තිබ්බේ. ආනවිලුන්දාව අභය භූමිය කියලා කියන්නේ සුවිශේෂී අභය භූමියක්. මොකද හේතුව තමයි ඒකේ මිරිදිය සහ කරදිය කියන පරිසර පද්ධති දෙකම ජලජ පරිසර පද්ධති දෙකම දකින්න ලැබෙනවා. එක පැත්තකින් වැව් පහකින් සමන්විත වෙච්ච මහා වැව් පහකින් සමන්විත වෙච්ච මිරිදිය තෙත්බිම් පද්ධතියක්. ඊට අමතරව වෙරළබඩ කලාපයට ආසන්නයේ ලවණ වගුරු සහ කඩොලාන පරිසර පද්ධති වලින් සමන්විත ලවණ ආශ්‍රිත තෙත්බිම් පද්ධතියක්. දන්නවා මිරිදිය තෙත්බිම් අතර මායියා වැව, සුරුවිල වැව, මරදන්තෝලි වැව, ඒ වගේම ආනවිලුන්දාව වැව ඔය ආකාරයෙන් වැව් පහක් මේ කලාපයේ තුල දකින්න ලැබෙනවා. අනිත් පැත්තෙන් ප්‍රධාන කාරණේ තමයි ලංකාවේ නේවාසික තෙත්බිම් ආශ්‍රිත පක්ෂීන්ගේ ප්‍රධාන වාසස්ථාන වගේම ගොදුරු බිමක්. අනිත් පැත්තෙන් ඔවුන්ගේ බෝවීම සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ආනවිලුන්දාව අභය භූමියේ ආශ්‍රිත. ඒ විතරක් නෙමෙයි ලංකාවට සංක්‍රමණය වන තෙත්බිම් පක්ෂීන් විසින් දුර්බිමක් විදියට පාවිච්චි කරනවා ආනවිලුන්දාව තෙත්බිම් පද්ධතිය. ඉතින් මේ වගේ ගත්තාම ආනවිලුන්දාව කියලා කියන්නේ සුවිශේෂී තෙත්බිමක්. ඒ විතරක් නෙමේ සාගරයේ නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වෙන මත්ස්‍ය විශේෂ, ඉස්සන් විශේෂ සහ කකුළුවන් විශේෂ, ඒ වගේම කලපු ආශ්‍රිතව ජීවත් වෙන ඉස්සෝ කකුළුව සහ මත්ස්‍ය විශේෂවල ප්‍රධාන භූවීමේ ප්‍රදේශයක් විදියටත් මේ ආනවිලුන්දාව ආශ්‍රිතව පිටලා තියෙන ලවණ වගුරු බිම් සහ කඩොලාන පරිසර පද්ධතිය ප්‍රදේශ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ ගත්තාම මේ ආනවිලුන්දාව අභය භූමිය කියලා කියන්නේ රැම්සා තෙත්බිම් පද්ධතිය කියලා කියන්නේ නිකන් තෙත්බිමක් නෙමේ සුවිශේෂී තෙත්බිමක්. ඒ කියන්නේ ඒව ජාත්‍යන්තරව පිළිගත්ත ලංකාවේ තියෙන මේ තෙත්බිම් වල වටිනාකම හුවා දක්වන්න පුළුවන් ප්‍රධාන මර්මස්ථානයක් විදියට තමයි හඳුන්වන්න පුළුවන්. ඔව් තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම අපි මේ වෙලාවේ අපි බලාගෙන ඉන්නවා වසන්ත පෙරේරා මම හිතන්නේ එංගලන්තයේ ඉඳගෙන, ඒ වගේම ගීතා කොඩිකාර, ප්‍රියන්ත චන්ද්‍රසිරි, ඉන්දුනිල් රාජපක්ෂ, දිශාන්ත ඉන්ද්‍රජිත්, මොහමඩ් සිදික්, නුවන් තරංග මේ වගේ පිරිසක් අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා අපිව නරඹමින් ඉන්නවා. ඉතින් අපි ඔබටත් ආරාධනය කරනවා යම්කිසි පැහැදිලි කර ගැනීමක් තියෙනවා නැත්නම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නට අපිට සජීව චාමිකර වෙතේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් එක්කම සජීව මම මේ අහන්න යන ඊගාව කාරණාව. අපි දන්නවා පහුගිය කාලේ විල්පත්වල සිද්ධ වුණු නැවත පදිංචි කිරීම සහ විල්පත්තු ප්‍රේරණ කලාපයේ පැත්තේ සිද්ධ වෙච්ච වන විනාශ කිරීම පිළිබඳව අති විශාල විරෝධතාවයන් රට පුරා මතු වුණා. හැබැයි සිංහරාජයේ මේ ප්‍රස්තුත කාරණාව ආනවිලුන්දාව අභය භූමිය විනාශ කිරීම, තෙත්බිම විනාශ කිරීම වගේ කාරණාවලදී එවන් වූ විශේෂ විරෝධතාවයන් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ ඔවුන් නිද්‍රාවට පත් වෙනවා. මොකද්ද මේ කාරණාව? විල්පත්තුව ජාතික වනෝද්‍යානයේට උතුරු පිටලා තියෙන වනාන්තර පද්ධතිය එලිපෙහෙලි කරලා ජනතාව පදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ කිසිදු ආකාරයකින් මේ මහා සමාජය විසින් අරගත්තේ ඒක විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරින් තියෙන වනාන්තර පද්ධතියලා තියෙන මේ පාරිසරික ගැටලුව නෙමේ. ඒයිදි ප්‍රධාන වශයෙන්ම අවධානය අතරේ වුන් විසින් ජාතිවාදී පැතික ප්‍රශ්නයක් විදිහට නෙමෙයි බොහෝ කෙනෙක් ඒක මැදිහත් උනේ. ඒකට මැදිහත් වීම ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරේ ජාතිවාදී පැතිකඩ. තාම පැහැදිලිව සඳහන් කරන්නේ ඒකයි. ඒ ජාතිවාදී පැතිකඩ තරම් දුරකට ක්‍රියාත්මක වුණාද කියනවා නම් අපිට පේනවා
සිංහරාජයට හෝ අනිත් වෙන කිසිදු ආකාරයේ ක්‍රියාවලියකට එවන් විශාල වීමක් දකින්න ලැබුණ නැත්තේ ඒ හින්දා. අපි දන්නවා මේ වෙන විට මේ වගේ පාරිසරික ගැටලු විදිහට ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ අපිට නැවතත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද අපිට මේ Skype තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන නිසා සමහර විට තාක්ෂණික ගැටලු නිසා සිග්නල් මදි කියලා කියන ඒ වගේ ප්‍රශ්න නිසා සජීව හිටපු ගම අපිට ඇහෙන්නේ නැති වෙන. ඒකට අර වැදගත් කොටස් මග ඇරෙන නිසා අපිට නැවතත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඊට කලින් මම නැවතත් මතක් කරලා දෙන්නම් මේ ගීතා කොඩිකාර අපිත් එක්ක එකතු වෙලා සඳහන් කරලා තියෙනවා කරුණාකර මේ ව්‍යසනේ නවත්වන්න ඔබලාව සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරනු ඇත කියලා. ආන වෙලුන්දාව ගැන නැවතත් සජීව කියන්න අපිට. හරි මට චුට්ටක් කියන්න හරියට වගේද මේ ඇහුනේ නැති මම අවසාන කළේ විශේෂයෙන්ම මේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උත්තරී පිටලා තියෙන මේ වනාන්තර එලිපෙලි කිරීමේ ක්‍රියාවලිය සැබෑ ලෙස ජාතිවාදී පැතිකඩකින් තොරව මේකට මැදිහත් වුණේ ඊටාම අතලොස්සක් වෙච්ච වගකීම් කියනවා මම ඒකට මැදිහත් සම්පූර්ණ මේකට වෙන පාරිසරික සහ ජෛව විද්‍යාත්මක පැතිකඩ මත තමයි මැදිහත්. ඊට අමතරව රිතානගේ පරිසරවේදියා ඒ වගේම රවීන්ද්‍ර කාර්යවසම් පරිසරවේදියා මෙන්න මේ වගේ ඉතාම අතලොස්සක් දිනා විතරයි මේක ජාතිවාදී පැතිකඩකින් තොරව මැදිහත් වීම සිද්ධ කරේ. අනිත් අති බහුතරයක් දෙනා මේ ක්‍රියාවලියට මැදිහත් වුණේ කියන එක ඉතාම පැහැදිලිව මම සඳහන් කරනවා. ඔව්. ඒ නිසා වෙන්නේ ඉතින් මං හිතන්නේ වුන් මේ ප්‍රශ්නේදී සිංහරාජය එතකොට රැම්සත් එද්දීමක් වන ආන විරුන්දා වෙනසීමේ ක්‍රියාවලියේදී තරම් ලොකු හඬක් නොනගන්නේ අපි දන්නවා අඩුම ගානේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා විශාල වශයෙන් සේව් විල්පත්තු සුරකිම වගේ අපේ අර මොනවාද කියන්නේ අර පින්තූරයට යටින් දාන කෑලි ඒ වගේ දේවල් දාලා ලොකු ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. නමුත් මෙහිදී ඒක අපිට දැක ගන්නට නෑ. ඒ නිසා තමයි මම ඔහුගෙන් මේ ප්‍රශ්නය අහුවේ. ඒකම චනිරු දිල්නෙත් සුමුදු චන්දන ඉනෝකා අජන්ත සිසිර ලියනගේ අපිත් එක්ක මේලාවේ සම්බන්ධ වෙලා සිටිනවා මේ වැඩසටහන නරඹන්නට. ඉතින් අපි දිගින් දිගට මේ කතා කරමින් ඉන්න අපේ රටේ පරිසර පද්ධතිය විනාශ වෙමින් පැවතීම පිළිබඳව මේ වෙනකොට ඉහළට ඇවිල්ලා තියෙන්නේ සිංහරාජය. හැබැයි සිංහරාජය විතරක් නෙමෙයි මං හිතන්නේ සමස්ත පරිසරයේම යම් යම් ආකාරයකින් මේ අනතුරු ලක් වෙලා තියෙනව නේද සජීව? ඔව් මං හිතන්නේ මේ වන විට ලංකාවේ වනාන්තර පරිසර පද්ධති ඇතුළුව සියලුම පරිසර පද්ධති සාගරික පරිසර පද්ධති ඒ වගේම ගොඩබිම් ප්‍රදේශයේ තියෙන පරිසර පද්ධති දැවැන්ත අනතුරකට මුහුණ දීලා තියෙනවා. ඒ දැවැන්ත අනතුරු කියන මම මේ වචනයෙන් මේ දැවැන්ත කියන්න හේතුව තමයි අපි දන්නවා මේ වන විට ප්‍රතිපත්තිමය වශයෙන් සැලසුම් ගණනාවක් හැදිලා තියෙනවා අපේ ස්වභාවික පද්ධතීන් ආයනයට ලක් කරලා. අපි දන්නවා ජාතික භෞතික සැලැස්ම. ඒ ජාතික භෞතික සැලැස්ම පළවෙනිම මේ සැලසුම තිබුණා 2011 2030 ජාතික භෞතික සැලැස්ම විදියට පහුගිය රජය විසින් ඒක 2018 2050 ජාතික භෞතික සැලැස්ම විදියට සකස් කළා. ඒ අනුව විශාල සංවර්ධන ක්‍රියාවලියකට ගෙන යාම සඳහා සැලසුම් වෙලා තිබුණා. ඉතින් මේ ක්‍රියාවලිය තුළදී අපේ රටේ තියෙන ස්වභාවික වනාන්තර අනිත් දෙත්වීම් ඇතුළුව පරිසර පද්ධති විශාල ප්‍රමාණයක් ආයනය කිරීමට ආයනයට ලක් කිරීමට දෙකඩ කිරීමට විනාශ කිරීමට සැලසුම් වෙලා තියෙනවා. අපි දන්නවා මේ වන විට පමණක් මේ කාලවකවානුවේදී පමණක් ඉදිරි කාලවකවානුවේදී පමණක් විශාල වනාන්තර ප්‍රමාණයක් අනතුරකට ලක් වෙලා තියෙනවා. එක පැත්තකින් අපි දන්නවා මාගම්පුර වරාය බදු දෙනකොට චීන සමාගම් වලට තවත් අක්කර 15000ක් ලබා දෙන්න සැලසුම් කරනවා. දැන් ඒ තවත් ඒ කියන්නේ හම්බන්තොට ප්‍රදේශයෙන් තව අනන්තර අක්කර 15000ක් මේ වන විට එලි කිරීමට සූදානම් වෙලා. ඊට අමතරව අපි දන්නවා විශේෂයෙන්ම බිබිල මේ ආශ්‍රිත ප්‍රදේශවල අක්කර 62500ක් උපවගා කිරීම සඳහා ලබා දෙන්න සැලසුම් කළා. ඊට අමතරව පැල්වත්ත ප්‍රදේශයේ තව අක්කර 7000ක් පමණ වනාන්තර අක්කර උපවගා කිරීම ලබා දෙන්න සැලසුම් කළා. ඒ වගේම මහවැලි එල් කලාපයේ විදියට සංවර්ධනය කරන්න විශේෂයෙන්ම පදවිය වනරක්ෂිතයේ පමණක් අක්කර 31000ක් සම්පූර්ණයෙන්ම රක්ෂිතභාවයෙන් ඉවත් කරලා ඒ වනාන්තර අක්කර 31000ම සංවර්ධන කටයුතු වලට පාවිච්චි කරන්න මේ වන විට සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම අපිට මේ වගේ තව පියවරෙන් පියවර සඳහන් කරගෙන යන්න පුළුවන්. මේ විදිහට ගත්තාම අපේ රටේ වනාන්තර ටික
විශාල වශයෙන් හායනයට ලක්වන ව්‍යාපෘති මේ වන විට ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි තෙත් කලාපයේ වනාන්තර මහා පරිමාණයෙන්ම විනාශ කරන ව්‍යාපෘතියක් තමයි ඉදිරියට එන්න තියෙන්නේ ගින් නිල්වලාගඟ ව්‍යාපෘතිය. ගින් නිල්වලාගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් එහෙම ගින් නිල්වලාගඟ හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් එහෙම හම්බන්තොටට වතුර ගෙන යාම සඳහා තව වියලි විශේෂයෙන්ම තෙත් කලාපයේ විශාල වනාන්තර ප්‍රමාණයක් අපේ රටට අහිමි වෙන්න නියමිතයි. මොකද හේතුව තමයි අද වන විට මුළු ලංකාවෙම තෙත් වනාන්තර ඉතුරු වෙලා තියෙන 2.4යි. 2.4යි කියලා කියන්නේ මුළු ලංකාවේ මුළු භූමි ප්‍රමාණයම 2.4ක වනාන්තර ප්‍රමාණයක් විතරයි තෙත් කලාපයේ තියෙන්නේ. ඉතින් මේ ටික තමයි අපේ හදවත වෙන්නේ. ඒ හදවතේ තමයි විශාල ජෛව ප්‍රජාවක් සාන්ද්‍රගත වෙලා තියෙන්නේ. ඊට අමතරව බොහෝ ජල පෝෂක ප්‍රදේශ වෙන්නේ. ඊට අමතරව අපි දන්නවා වියලි කලාපීය වනාන්තර අද වන විට ඉතුරු වෙලා තියෙන්නේ 14ක් විතර වගේ ප්‍රමාණයක්. ඉතුරු විශාල ප්‍රමාණයක් තියෙන්නේ තෘණ භූමි සහ අනිත් මේ කටුපඳුරු සහිත ලදු කැලෑ වනාන්තර. නිවර්තන තෙත් සදාහරිත නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ඉතුරු වෙලා තියෙන 14ක් වගේ ප්‍රමාණයක්. ඒ 14ක් විතර වනාන්තර ටිකේ තමයි අලියතුන් ඇතුළු විශාල ජෛව ප්‍රජාවක් ජීවත් වෙන්නේ. ඊට අමතරව ඒවා තමයි ප්‍රධාන වශයෙන්ම වියලි කලාපයේ හරහා ගලා යන බොහෝ ගංගාවල ජල පෝෂක ප්‍රදේශ වෙන්නේ. වැව්වල ජලාශවල ජල පෝෂක ප්‍රදේශ වෙන්නේ. ඉතින් මේ ටික අපි විනාශ කරලා දැම්මොත් එහෙම අපේ ජන ජීවිතය කොහොමද ගොඩනගා ගන්නේ? මේ සුළු පරිමාණ කෘෂි කර්මාන්තයේ නිරත වෙන ජනතාව, ඒ වගේම සුළු පරිමාණ සත්ව පාලනයේ නිරත වෙන ජනතාව, ඊට අමතරව සුළු පරිමාණ දීවර කර්මාන්තයේ නිරත වෙන ජනතාව මේ සියල්ලම අගාධයට ලක් වෙනවා. අපි දන්නවා මේ වන විට දීවර කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙන දීවර සම්පත් විශාල වශයෙන් කායනයට ලක් කරනවා. වෙරළබඩ කලාපයේ තියෙන කඩොලාන පද්ධති ශීඝ්‍රයෙන් විනාශයට ලක් කරනවා. පහුගිය කාලේ අපි දැක්කා සාම්බල්තිව් කලපුවේ ත්‍රිකුණාමලයේ මහා පරිමාණයෙන්ම මේ ඉඩම් මේ වෙන්දේසි වෙන තත්ත්වයක්. කලපුව පද්ධතිය ඇතුලේ භූමි ප්‍රදේශ ගොඩ කරලා කඩොලාන පද්ධති ගොඩ කරලා විශාල සංවර්ධන ක්‍රියාවලින් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අපි දැක්ක මේ වන විට මේ පෙරදි සඳහන් කළා වගේ ආමිලුන්දාව අබේ භූමිය තුල මේ කඩොලාන පද්ධති විනාශයට ලක් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා විශේෂයෙන්ම වෙරළබඩ කලාපයේ පිටලා තියෙන බොහෝ ප්‍රදේශවල මහා පරිමාණ ඉස්සන් ගොවිපළවල් ඇති කරන්න කඩොලාන පරිසර පද්ධති විනාශ කරලා 5/2001 කියන චක්‍රලේඛයේ යටතේ විශාල වශයෙන් මේ කඩොලාන පද්ධති ආරක්ෂා වෙලා තියෙනවා. දැන් මේ 5/2001 කියන චක්‍රලේඛය සංශෝධනය කරලා ඒ වනාන්තර භාවිතා ගන්න පුළුවන් විදිහට සැලසුම් කරොත් මේ වනාන්තර තවදුරටත් හානියක් වෙනවා. ඒවැයි තියෙන ජෛව ප්‍රජාව විශාල වශයෙන් විනාශයට ලක් වෙනවා. මේ හින්දා අපේ රටේ වනාන්තර ඇතුළුව පරිසර පද්ධති ලොකු අවදානම්කාරී තත්වයක තියෙන්නේ. ජනතාවක් විදිහට, රජයක් විදිහට, ආණ්ඩුවක් විදිහට මේවා නිවැරදි පරිදි තේරුම් අරගෙන නිවැරදි ඉඩම් භාවිත ප්‍රතිපත්තියක් මත සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කළොත් විතරයි අපේ රටේ ඉදිරි පැවැත්මක් අනාගතයක් රැඳිලා පවතින්නේ. ඒ අතර පරිසරය එහෙම අනාරක්ෂිත වෙන අතර අපි දකිනවා මේ වෙනුවෙන් කතා කරන පරිසරවේදීන් සහ සාමාන්‍ය ජනතාවත් අනාරක්ෂිත වෙමින් පවතිනවා. එවන් වූ මම හිතන්නේ විශේෂයෙන් විවිධ මේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා යම් යම් පුද්ගලයන් මුල් වෙලා. දැන් මේ වගේ එකක් තමයි මේ මට හම්බෙලා තිනවා මගේ Facebook එකේ තියෙනවා දැකලා මම මේ තෝරගත්තේ. නෙළුව ලංකාගම පාර හදන්නට කලින් එක්තරා නාලිකාවක නමක් කියලා බඩදරු අම්මලා එල්ලන් යන ෆොටෝ වැල් පාලම් වලින් ළමයි ඉස්කෝලේ යන ෆොටෝ දාලා වසර 72ක ඉතිහාසයට බනිනවා. ඊට පස්සේ කියන නෙළුව ලංකාගම පාර හදන අතරතුරේ අදාළ නාලිකාව පරිසර වේදියෝ කියා ගන්න NGO කාර්යෝ ලවා මාධ්‍ය සාකච්ඡා තියවලා කියනවා පරිසර දූෂණයක් සිදු වෙනවා නම් ඉදිකිරීම වහම නවත්තන්න කියලා. රටට වින කරන මෙවැනි ජඩ ත්‍රස්තවාදී කියන්නේ ඒ නාලිකාවට බැලලා තියෙන. නමුත් පරිසර වේදියෝන්ටත් ඉතා විශාල වශයෙන් ඔවුන් කෙරෙහි ජනතාව කලකිරවන්නට ඔවුන් කෙරෙහි ජනතාව යොමු කරවන්නට ප්‍රචාරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද පරිසර වේදීන්? විශේෂයෙන්ම පරිසර වේදීන් අපිට හැකියාව තියෙන්නේ අපි දකින තත්වය අනාගතය පිළිබඳ අපි දකින තත්වය අපි ඉගෙනගත්ත අවසර ගණනාවක් තුළ තියෙන අත්දැකීම් ඔස්සේ විශ්ලේෂණය කරලා දෙන එක මේ සමාජය. මොකද අපි මේවා විශ්ලේෂණය කරන්නේ මේ අද ඊයක ලබාගත් තොරතුරු එහෙම නැත්නම් ඊටාම සුළු தත්ත්වයන් මත කරන ක්‍රියාවලින් නෙමෙයි. දැන් මම බොහෝ දේවල් අනාවරණය කරනකොට ඒවා විග්‍රහ කරනකොට වසර 24ක මගේ දැනුම පාවිච්චි කරනවා.
විශේෂයෙන්ම මේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉගෙනගත්ත දැනුම පාවිච්චි කරනවා. ඒවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හරහා ලබාගත් දැනුම, පර්යේෂණ වලින් ලබාගත් දැනුම, ඒ වගේම විදේශීය පුහුණු පාඨමාලා වලින් ලබාගත් දැනුම, මේ සියලුම දේවල් එකට එකතු කරලා තමයි අපි මේ පිළිබඳව අනාවරණය කිරීම සිද්ධ කරන්නේ. ඉතින් එතකොට ඒ වගේ අනාවරණය කිරීම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලඝු කරන්න, ඒ හරහා අපිව බිඳවට්ටන්න උත්සාහ දරනවා නම් ඉඳ වැටෙන්නේ නැහැ. අපි ශක්තිමත්ව ඒවට මුහුණ දෙනවා. හැබැයි මේ ඔය කියන දකින්න හැම දෙයකම අපි ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. මොකද හේතුව මම පෞද්ගලිකව දේ තමයි මේවන් ආකාරයක දේවල් දැක්කයි කියන ඒකට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. මගේ Facebook අඩවියවත් මම මේවට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. මම ඒවා ඉතාම උපේක්ෂාවෙන් බාර ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ අඩුපාඩු මොනවා හරි කියනවා නම් ඒවා හදා ගන්නත් අපි උත්සාහ දරනවා. අනිත් පැත්තෙන් අපි පැහැදිලිව සඳහන් කරන දේ තමයි මේවා හරහා මේ අපිව බිඳවැටීමට දරන උත්සාහයන් හරහා බිඳවට්ටන්නේ අපේ රටේ අනාගතය. අපි පැහැදිලි කරන්නේ අපේ රටේ අනාගතය, අපේ රටේ දරු පරපුරේ අනාගතය, වර්තමාන පරපුතේ අනාගතය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බිඳවට්ටන්න ගිහිල්ලා මේ සමස්තය බිඳවට්ටලා දාන්න එපා කියන කාරුණික ඉල්ලීමයි අපිට කරන්න තියෙන්නේ. හැබැයි අපිට ඕන් කියන තියෙන්නේ වෛරයක් හෝ එහෙම නැත්නම් ක්‍රෝධයක් වගේ දෙයක් නෙමෙයි. දැඩි කනගාටුවක්. මොකද දැඩි කනගාටුවක් කියන්නේ හේතුව තමයි තමන්ගේ දේශපාලන කැමැත්ත මත, තමන්ගේ දේශපාලන පක්ෂයේ කැමැත්ත මත අනාගතයක් අඳුරට ලක් කරන පුද්ගලයෝ නම් ඔවුන් ගැන තියෙන්නේ අපිට අනුකම්පාවක් මිසක් ඔවුන්ට කරුණු ඉදිරිපත් කරලා අඩුම තරමේ මේ දේවල් බලලා ඔවුන් නිවැරදි මාවගටකට යොමු වෙයි කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. එහෙම නැත්නම් අත්දැකීම් ඔස්සේ තව අවුරුදු කීපයකින් ලැබෙන මේ වහරහා ලැබෙන අත්දැකීම් ඔස්සේ හෝ ඔවුන් නිසි මඟකට යොමු වෙයි කියන බලාපොරොත්තු අපි ළඟ තියෙනවා. අපේ බලපෑම් ක්‍රියාවලිය, අපේ සංරක්ෂණ ක්‍රියාවලිය වෙනුවෙන් අපි දක්වන දායකත්වය ඔය කිසිම දෙයකින් අඩාල කරන්න බෑ. ඒවට අපි ශක්තිමත්ව මුහුණ දෙනවා. මොකද අපි මේවා පටු පරමාර්ථ මත ක්‍රියාත්මක කරන දේවල් නෙමේ. අපි යථාර්ථවාදීව මේවට මැදිහත්. අනිත් එක අවංකව මේවට මැදිහත් වෙන්නේ. එහෙම අවංකව මැදිහත් නොවුණා නම් අපිට වසර 22ක කාලයක් මේ පරිසර ක්ෂේත්‍රයේ මේ ආකාරයෙන් රැඳිලා ඉන්න බෑ. හොඳයි සජීව, බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිව දැනුවත් කරන්නට එකතු වීම සම්බන්ධ මේ වෙලාවේ Skype තාක්ෂණය හරහා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඊටමත් දැනුවත්භාවයක් ලබා ගන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි ඉදිරියේදීත් ඔබව සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා විවිධ කාරණා සම්බන්ධව, පරිසරය සම්බන්ධව සහ සිංහරාජ්‍ය අලුත්ම තත්ත්වය පිළිබඳව වෙන දේවල් අනුව. එහෙමනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබට නැවතත් අපිත් එක්ක එකතු වීම පිළිබඳව. බොහොම ස්තුතියි නාරද, විශේෂයෙන්ම මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම. මොකද හේතුව අපි මේ ජනතාව මම හැම වෙලාවෙම දකින දේ තමයි අපේ රටේ පරිසර සාක්ෂරතාවය කියන එක ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. පරිසර සාක්ෂරතාවය මේ සමාජය තුළ ඇති කරන්න නම් මේ වගේ විවිධ වැඩසටහන් අපේ මාධ්‍ය මගින් ක්‍රියාත්මක වීම, ප්‍රචාරය වීම වැදගත්. ඒ හින්දා බොහොම ස්තුතියි ඔබටත් මෙවන් වැඩසටහනක් සැලසුම් කිරීම සහ ඉදිරිපත් කිරීම වෙනුවෙන්. හොඳයි, බොහොම ස්තුතියි සජීව. ඉතින් අර පරිසර වේදීන්ට විරුද්ධව එක පැත්තකින් ක්‍රියාත්මක වෙනකොට පරිසර වේදීන් අගය කිරීම සඳහා උපහාසාත්මකව ෂෙයා වෙන පෝස්ට් කීපයක් තියෙනවා ඔබට බලන්නට පුළුවන්. ඔය කාලකන්ණි පරිසර වේදීන් හිටියේ නැත්නම් අද අපිටම කියලා කාන්තාරයකුත් තියෙනවා. ඒ වගේ බොහොම අපූර්ව ඒ අදහසක් මරගෙන බොහොම අපූර්ව පෝස්ට් මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා අපිට දකින්නට ලැබෙනවා. ඒත් එක්කම කියන්නට ඉතින් තව එකක් තියෙනවා. මිනිස්සු විල්පත්තුවට ආදරය කරේ නැහැ. බදුරුදීන්ට වෛර කරා මිසක්. ඒ නිසා තමයි සිංහ රාජ්‍යයට මිනිස්සු නිහඬ. ඉතින් තවත් එවන් වූ මේ කමෙන්ට් එකක්. ඉතින් පෝස්ට් මේ වගේ විදිහට එක විදිහට මේ තව එකක්. විල්පත්තුව කැපේ බදුරුදීන් ආන විලුන්දාව රක්ෂිතය කැපේ බැකෝ ඩ්‍රයිවර්. දැන් සිංහ රාජ්‍ය පාරක් කපමු විල්පත්තුව රැක ගනිමු. මේ උපහාසාත්මකව පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් බොහෝ දෙනෙක් ඉදිරියට ඇවිල්ලා තියෙන ආකාරයත් අපිට දැක බලා ගන්නට පුළුවන්. මම දැක්ක තව තැනක තියෙනවා බැකෝ එක අන්තිමට හිරේයයි කියලා. ඒ වගේ අදහසකුත් එහෙම තිබුණා. ඉතින් ඇත්ත වශයෙන්ම ඉතින් විවිධ අය විවිධ අදහස් දක්වනවා අපි දකිනවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපේ හිතවතුන්, අපේ හිත මිතුරන් අපිත් එක්ක එකට ඇසුරු කරන අය සහ විවිධාකාරයෙන් අපි දන්න අයට අමතරව නොදන්න බොහෝ පිරිසකුත් මේ කාරණාව සම්බන්ධව විවිධ
සාධනීය නිෂේධනාත්මක කාරණා ඉදිරිපත් කරනවා. ඉතින් හැබැයි අවසානයේ කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් කරන්නට උන්ට 3/2ක බලයක් ලබා දෙන්නට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන්නට එකතු වෙච්ච පිරිසට වගකීමක් තියෙනවා. ඔවුන්ට කියන්න මේ පරිසරය ආරක්ෂා කරන්නටත් කටයුතු කරන්නයි කියලා. ඔබ තමයි මොකද ඔබ තමයි ශක්තිය ඔවුන්ගේ. ඔබ හඬ අවදි කළොත් ඔවුන් මේ කාරණාව පිළිබඳව සිතා බලාවි. මේ පරිසරය කියලා කියන අපි හැමෝගෙම දෙයක්. කවුරුත් මේ පරිසරය පිළිබඳව කතා බහ කරන්නේ, කවුරුත් මේ දේවල් පිළිබඳව හඬ නගන්නේ කායෙක්වත් තියෙන පෞද්ගලික ආරෝවකට හරි දේශපාලන න්‍යාය පත්‍රයකට හරි ඇජෙන්ඩා එකකට හරි ගේමක් ගහන්න හරි ඒ වගේ දෙයකට නෙමෙයි. හරියටම අපි මේක බැලුවොත් එහෙම විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා අපිට පේන්න තියෙනවා මේකේ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතකොට තිරසාර ආකාරයට සංවර්ධනයත් පරිසරයත් දෙකම කරගෙන යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සලකා බලන්න මෑත ඉතිහාසයේ වැඩිම ජනප්‍රසාදය හිමි කර ගනිමින් බලයට පත් වුණු මේ ආණ්ඩුවට පුළුවන්. මොකද ජනතාව අතිවිශාල ප්‍රමාණයක් වුන් කියන දේ ජනතාව අහනවා. ඉතින් ඒ නිසා ජනතාවත් පරිසරය ආරක්ෂා කරන්නට යොමු කර ගනිමින් ඉදිරියට යන්නට ඇකි මේ ධෛර්ය ශක්තිය මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ ඉහළම නායකයාට ජනාධිපතිතුමාට මේ ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා සහ ඔහුට නිසි තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක්. ඔහු වටා තියෙන පෞර ඉවත් කරලා කෙලින්ම ඔහුට නිසි තොරතුරු ලබා ගැනීම ක්‍රමවේදයකුත් සකස් කරගන්නට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි දන්නවා ඔහු බොහෝ අපූර්ව පිරිස ඇසුරු කරනවායි කියලා. එහෙමනම් ඉතින් අපේ මේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මිහිසර කතිකාව හරහා මේ chat එක හරහා පරිසරය සිංහරාජය හරහා ඉදිවන පාර සම්බන්ධ කාරණාවට වැරදි අදහස් ගොඩක් සමාජයේ මතුවලා තියෙන නිසා ඒක වළක්වන්නට ඕනේ කියලා පරිසරවේදීන් කටයුතු කරනවා කියලා වැරදි අදහසක් සමාජයේ තියෙන නිසා ඒව නිවැරදි කරන්නට සහ අවශ්‍ය තොරතුරු ලබා දෙන්නට අවශ්‍ය අදහසක් විකල්ප අදහස් ලබා දෙන්නට තමයි මේ වැඩසටහන දවසේ අපි සංවිධානය කළේ. ඉදිරියේදීත් මිහිසර මේ කතිකාව හරහා තවත් තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. සමගින් යන්නටයි මේ සූදානම් වෙන්නේ. ගස් වැල් මල් පල සිවන සදන්නේ ගංගාල දොල ගලා වසින්නේ අපේ ජීවිතේ සොබා දමිනු රැක දෙන්නේ තලු වැලි කතරයි හරිත නිම්නයයි මහසාගරයයි නිල්ගුවන් ගැබයි මේ මිහි මණ්ඩලයි මිහි මවගේ ගීතයයි නිසර Echoes of a living planet. මිනිසා සුවඳයි මලසේ